ඔව් ආදරණීය දරුදරියනි අපි පසුගිය පාඩම් පරිච්ඡේදයෙන් සාකච්ඡා කරා 7 වෙනි පාඩම් මේකකේ 4 වන පාඩම් පරිච්ඡේදය වන වාණිජ්‍ය බැංකුවල තැන්පතු ආශ්‍රිත සහ ණය ආශ්‍රිත කටයුතු සම්බන්ධ විභාග ප්‍රශ්න ගණනාවක් 2020 සිට ආපස්සට ඊට අමතරව අනුමාන 2021 පස්සේ විභාග වලට අනුමාන අභ්‍යාස කීපයක් කතා කරා. ඒ සියල්ලම අපි කතා කරේ මතක ඇති ව්‍යුහගත අභ්‍යාස. ඒ කියන්නේ දෙවන ප්‍රශ්න පත්‍රයේ තුලින් මතුවන ප්‍රශ්න. දැන් සාමාන්‍යයෙන් දෙවන ප්‍රශ්න පත්‍රයේදී මම දැකපු දේ තමයි මේ මෑත අවුරුදු 10ක අපි නීතියක් ගත්තොත් දෙවන ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලියන ළමයි ඉදිරියෙන් ඉන්නවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයට වඩා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ නම් වාස්තවික අභ්‍යාස වලදී තමයි ළමයි ෆේල් වෙන්නේ. දැන් අපි අද ආරම්භ කරන්න යන්නේ අනුව වාස්තවික ප්‍රශ්න 2020 සිට 2000 දක්වා අවුරුදු 20කට සම්බන්ධ මේ පාඩම් පරිච්ඡේදයෙන් මතු කරපු විභාග වලට යොමු වෙච්ච වාස්තවික අභ්‍යාස සාකච්ඡා කරනවා. පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දීමේ ක්‍රමවේදයත් මත සිහිපත් කරමින් සහ ඒ සෑම ප්‍රශ්නයකටම ඔබෙන් අපේක්ෂා කරන පිළිතුරු සහ පිළිතුරු ප්‍රමාණාත්මක භාවය පැහැදිලි කරමින් ඊට අමතරව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අනුමාන ප්‍රශ්න නැත්නම් විභාගයේ ආදර්ශ ප්‍රශ්න කීපයකුත්. එතකොට දැන් මම මේක කියලාම එපා වෙයි සාමාන්‍ය අපි කියන මීටරේ තියෙන ළමයි ඉන්නවා කියලා. ඒගොල්ලන්ට අනිත් යන්න එපා වෙන එකක් නැහැ. මොකද්ද හැමදාම කියනවා වගේ ඔබ දෙවන ප්‍රශ්න පත්‍රයේදී ලකුණු 85ත් 95ත් අතර ගත්තරම මට 100 ගාණක් මතක් වෙනවා. උත්තරපත්‍ර පරීක්ෂණයේදී. නමුත් ඒගොල්ලන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලියද්දී ලකුණු 45ත් 55ත් අතර ගානකට පල්ලෙහාට යනවා. එහෙම වෙන්න බෑනේ දරුවෝනේ. එහෙම වෙන්න බෑනේ. දැන් ඔක හරියට හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නම් සීමිත ඕවර් තරඟ සහ ටෙස්ට් තරඟ කියලා ભેදයක් නෑ. යාට ඕනම තරඟයකට අනුගත වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඔබත් එහෙම වෙන්න ඕනේ. දෙවන ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත පළවෙනි ප්‍රශ්න පත්‍රයේ වාස්තවික කියලා වෙනස් වෙන්න බෑ. ඔබට ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් සෑහෙන පිරිසක් ඒ තත්ත්වේ නෑ. මොකක්ද හේතු දෙක? ඒකට මම හැමදාම කියන එකක් තමයි විෂය නිර්දේශයේ ඒ අදාළ පාඩම් එකක වල සමස්තය ඔබ ස්පර්ශ කරලා නැහැ. අදාළ විෂය එකකවල සෑම විෂය කරුණක්ම ඔබ ස්පර්ශ කරලා නැහැ. එක්ක ඔබ පාඩම් සමහර විෂය කරුණු තේරුම් අරන් නැහැ. සමහර විෂය කරුණු ඔබ හදාරන වෙලාවේ ඔලුවට අරගෙන නැහැ. එහෙම නැත්නම් ඔබ දැන් DP පාඩම් මාලා පවා සමහරව මගහැරලා ඇති. පාසල් අධ්‍යාපනයේදී පවා ඔබ සමහරට පාසල් නතර වෙච්ච කාලේ පාඩම් අතපසු කරගෙන ඇති. මොනවා හරි හේතුවක් නිසා සමස්ත විෂය කරුණු ස්පර්ශ කරලා නැහැ. මොකද හේතුව මේ වාස්තවික පේපර් එකේ බොහෝ ප්‍රශ්න අපි නොහිතන ආකාරයෙන් ඒ කියන්නේ යම් පාඩමක නැත්නම් යම් මාතෘකාවක උපමාතෘකා දක්වා විහිදලා යනවා. තේරුණාද? දැන් මම දැකපු දෙයක් තමයි සෑම වර්ෂයකම සෑම ප්‍රශ්න පත්‍රයක් තුළම මෙතෙක් අවධාරණය නොකරපු විශේෂ ප්‍රශ්න යොමු වෙනවා. ඉතින් ඒකට අපි සමස්ත සිලබස් එකම හොඳින් ස්පර්ශ කරගන්න ඕනේ. දෙවෙනි කාරණය තමයි ඔබ දෙවන ප්‍රශ්න පත්‍රයට වැඩි බරක් තබනවා මේ වාස්තවික ප්‍රශ්න පත්‍රයට අඩු බරක් තබනවා. දැන් කාලයක් තිස්සේ මන්දට ළමයි කියනවා BS නම් ප්‍රශ්නයක් නැහැ. accounting තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. BS අවුලක් නැහැ. ඒ මතේ තමයි ඉන්නේ. නමුත් ඔබ දන්නවා මෑත අවුරුදු මෑත කියන්නේ 2020 හැරුණම 2017 18 19 අවුරුදු තුනේ පිටම අඩුම ප්‍රතිඵල වාර්තා කරේ මොන විෂයද? ව්‍යාපාර දෙන්නේ. මොකද හේතුව ළමයා හිතනවා මේක ලේසි. විශේෂයෙන්ම වාස්තවික පේපර් එක ලේසි. එහෙමනේ ඔයගොල්ලෝ හිතන්නේ. ඔයගොල්ලෝ කියන්නේ උත්තර තෝරන්න තියෙන, ඉරි ගහන්න තියෙන. ටක් ටුක් ටික තෝරගන්න පුළුවන්. එහෙමනේ. හිස්තැනට මොනවා හරි පුරව ගන්න පුළුවන්. මොනවා හරි විරුවට ලකුණු හම්බෙන්නේ නැහැ. මතක තියාගන්න ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේදී ඔබට විස්තරාත්මක පිළිතුරු ලියනකොට කොහෙන් හරි වක්‍රවාරි පිළිතුරට ඔබට යොමු වෙන්න පුළුවන්. වක්‍රවාරි පිළිතුරට අවශ්‍ය යම් කරුණු අඩංගු වෙන්න පුළුවන්. නමුත් වාස්තවික පේපර් එකෙන් බෑ. මොකද්ද මේ වාස්තවික කියන එක තේරුම ප්‍රොපෝෂනල් කියන එක තේරුම?
නිශ්චිත කියන එක. නිශ්චිත ප්‍රශ්න යොමු වෙන්නේ නිශ්චිත පිළිතුරුම තමයි සපයන්න ඕන. නිශ්චිත පිළිතුරුම තමයි සපයන්න ඕන. පැහැදිලිනේ? දැන් ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ ප්‍රථම අධිපතිගේ නම ඇහුවම විකල්ප නැහැනේ. ව්‍යාතිරේක නැහැ. අපිට ඒක අපි කියන්නේ අපි උත්තරයක් වනනවා කියලා වනන්න බැහැනේ. දැන් ඉන්න අධිපතිගේ නම කියලා හරියනවද? නැහැනේ. එහෙමනම් අනිවාර්යයෙන්ම ජෝන් එක්ස්ටම වෙන්න ඕනේ. ජෝන් එක්ස්ට නැතුව වෙන මොන නම් ලියුවත් වැඩක් නැහැ. ජෝන් ප්ලේ ලියුවත් වැඩක් නැහැ. ජෝන් ප්ලේ කොහොමද සම්පූර්ණ විකෘතිනේ. තේරෙනවද? ඒ නිසා මේ පේපර් එක තමයි අමාරු. මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඔබ වැඩි නැඹුරුවක්, වැඩි අවධානයක්, වැඩි බරතැබීමක් මේ පේපර් එකට කළ යුතුමයි. පැහැදිලිද? ඒ නිසා සමස්ත විෂය නිර්දේශයේ සමස්ත විෂය කරුණු වෙත හොඳින් ගමන් කරලා ඒ විෂය කරුණු ස්පර්ශ කරන අතරම නැත්නම් ඔබ ආග්‍රහණය කරන අතරම නිතරම දෙවන ප්‍රශ්න පත්‍රයට වඩා මේ ප්‍රශ්න පත්‍රය ඉතා අවධානයකින් දැඩි ඕනෑකමකින් සූක්ෂම ලෙස මනස හසුරුවමින් පිළිතුරු ලිව්වේ නැත්නම් මේකෙන් අඩු ලකුණු සංඛ්‍යාවක් ලැබෙනවා කියන එක ඔළුවේ තියාගන්නට ඕනේ. ඒ නිසා පැහැදිලිව මේකට වැඩි නැඹුරුවක් දක්වන්නට ඕනේ. පැහැදිලිනේ? අපි බලමු මේකේ පළවෙනි ප්‍රශ්නය. 2000 වර්ෂයේ විභාග ප්‍රශ්න වශයෙන් මුවිච්ච ප්‍රශ්නය. නිවැරදි පිළිතුර තෝරා එහි අංකය ප්‍රශ්නේ ඉදිරියෙන් නැති තිත්තිර මත ලියන්න. නිවැරදි පිළිතුර තෝරා එහි අංකය ප්‍රශ්නේ ඉදිරියෙන් නැති තිත්තිර මත ලියන්න. 2000 වර්ෂයේ 22 බහුවර්ණ ප්‍රශ්නය. 22 වන බහුවර්ණ ප්‍රශ්න වශයෙන් මුවිච්ච එක ජංගම ගිණුමක් පවත්වාගෙන යාමෙන් ව්‍යාපාරිකයෙකුට අත්වන වාසියක් ලෙස සැලකිය නොහැක්කේ. ඔබට මතක ඇති මේ ප්‍රශ්නේදී සාමාන්‍යයෙන් ව්‍යුහගත පේපර් එකෙත් අපි කතා කරා මීට පෙර පරිච්ඡේදයෙන් නිතරම ජංගම ගිණුම සම්බන්ධ කරලා අහන්නේ පුද්ගලයෙකුට ලැබෙන වාසිය. අහන්නට පුළුවන් නැතුව නොවේ. නමුත් මෙතෙක් 99%ක්ම අහලා තියෙන්නේ ජංගම ගිණුමක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකගේ පැත්තෙන් ප්‍රතිලාභ. මොකද හේතුව ජංගම ගිණුමක වාසි ඇත්තරම ලබන්නේ තනි පුද්ගලයින්ට වඩා ව්‍යාපාරිකයෝ. දැන් ඔබ ශිෂ්‍යයෙක්, ඔබේ අම්මා තාත්තා රැකියාවක් කරන කිසියම් සේවා ආයෝජකයෙක් යටතේ රැකියාවක් කරනවා නම් අම්මා තාත්තට හෝ ඔබට අවශ්‍ය වෙන්නේ මේ චෙක් පත් මගින් ගනුදෙනු කරන්න. තේරුණාද? ඔබ අම්මා තාත්තා ව්‍යාපාරිකෝ නොවේ නම් හදිසි අවශ්‍යතාවලට බැංකු වෛරා එහෙම ලබා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අවශ්‍යතාවය තියෙන්නේ දැඩිව තියෙන්නේ ව්‍යාපාරිකයන්ටයි. ඒ නිසා ජංගම ගිණුමේ තුලින් අත් කරගන්න පුළුවන් සුවිශේෂී වාසි වැඩිපුර අත්පත් කරගත හැක්කේ ව්‍යාපාරිකයන්ටයි. ඒ නිසාම තමයි ව්‍යාපාරිකගේ පැත්තෙන් මේ ප්‍රශ්න යොමු වෙන්නේ. පේනවනේ ව්‍යුහගත විතරක් නෙවෙයි මෙන්න වාස්තික පේපර් එකෙත් ව්‍යාපාරිකගේ පැත්තට නැඹුරු කරන ජංගම ගිණුම. එhmenan අහන්නේ ජංගම ගිණුමක් පවත්වාගෙන යාමෙන් ව්‍යාපාරිකයෙකුට අත්වන වාසියක් ලෙස සැලකිය නොහැක්කේ. එකක් තමයි චෙක් පත් මගින් ගෙවීම කළ හැකි වීම. ඒක වාසියක්නේ. මොකද චෙක් පත් මගින් ගෙවීම කරනකොට මුදල් රැගෙන යාමේ අවදානම් නැහැ. නේ? ඒ වගේම මුදල් වංචා කරන්නන්ට හසුවීමේ අවදානමක් නැහැ. අනික පහසුයි. තේරුණාද? ඒ නිසා චෙක් පත් මගින් ගෙවීම කරන්න පුළුවන් වීම අපිට වගේම ව්‍යාපාරිකයන්ට ඉතාම ඉහළ වාසියක් වෙනවා. බැංකු වෛරා පහසු කර ලබාගත හැකි වීම ප්‍රබලම වාසියක්නේ. දැන් ඇත්තටම ව්‍යාපාරිකයෙක් ජංගම ගිණුමක් විවෘත කරන්නේම ගොඩක් වෙලාවට ඕඩි ෆැසිලිටි එක බලාපොරොත්තු වීම. තේරුණාද? ව්‍යාපාරිකයෙක් නෙමෙයි මම වුණත් එහෙමයි. මම වුණත් කරන්ට් account එකකට යන්නේ හදිස්සියක් වුණොත් අපිට ටක් ගාලා ඕඩි එකක් කරන් අපේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් නේ. අපිට අනිවාර්යයෙන්ම හදිසි අවශ්‍යතාවය ඇති වෙනවා. මුදල් අපේ අතේ නැති වෙන අවස්ථා තියෙනවා. අපි ළඟ ක්‍රෙඩිට් කාඩ් එකක් නැහැ. එක්ක ණයපතක් තියෙනවා. ණයපතේ අපිට අනුමත කරපු ණය සීමාව අපි පාවිච්චි කරලා ඉවරයි. ඩෙබිට් කාඩ් එකක් තියෙනවා. අපේ ගිණුමේ සල්ලි නැහැ. දැන් හදිසි අවශ්‍යතාවය ඇති වෙනවා. අපි දු වාහනයක අලුත් අඩියක් කටයුත්තක් කරනවා. තේරුණාද? ඒ වගේ දෙයක් આવුත් මොකද කරන්නේ? සල්ලි නැත්තම්. අන්න ඒ වෙලාවට අපිටත් වටිනවා ඕඩි එක. නැත්තම් බැංකු වෛරාව. ඒ නිසා බැංකු වෛරාව අපිට වඩා ව්‍යාපාරිකයට වටින්නේ. ව්‍යාපාරිකයන්ට දෛනික කාරක ප්‍රාග්ධනය තියෙනවානේ. එදිනෙදා ව්‍යාපාර කටයුතු මෙහෙවන්න දරන කෙටි කාලින වියදම් ටික ඒ වියදම් වෙනස් වෙනවානේ. අද දරන වියදම නෙවෙයි හෙට තියෙන්නේ. තේරෙනවද? දැන් අපි තුමු සංග්‍රහ වියදම් වලට යම් ප්‍රමාණයක් වෙන් කරනවා. එතකොට අපි තුමු ඇවරේජ් එක රුපියල් 5000ක් විතර දවසකට වෙන් කරනවා. නමුත් හෙට හෝ අනිද්දා අනපේක්ෂිතව
අපිට කලින් දැනුම් දීලා නැහැ. විදේශ ව්‍යාපාරික දූත කණ්ඩායමක් එනවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් එන්නේ ලංකාවේ අපනයන වෙළඳ මධ්‍යස්ථානයට, නැත්නම් ලංකා වෙළඳ මණ්ඩලයට, නැත්නම් ශ්‍රී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයට වගේ වට එන්නේ. ඒවෙන් යොමු කරන අපේ ව්‍යාපාරයට. අපේ ව්‍යාපාරය සහ අපේ ව්‍යාපාර නිමවුම් ගැන හඳුනගෙන ඒගොල්ලෝ අපිට යොමු කරනවා. ලොකු ටීම් එකක් එනවා. මොකද වෙන්නේ? අපිට අනිවාර්යයෙන්ම දැනෙනවා ඒගොල්ලෝ ආවේ අපිට අපේ සාම්පල් පරීක්ෂා කරලා, අපේ කම්මල් පිරියත පරීක්ෂා කරලා, අපි නිපදවන නිමවුම් වල ගුණත්වය ප්‍රමිතිය තහවුරු කරගෙන අනිවාර්යයෙන්ම අපිට ඕඩරයක් දෙන්න එන්නේ. හොඳ සංග්‍රහයක් කරන්න ඕනේ. ඒතර මොකද වෙන්නේ? අපි බලාපොරොත්තු නොවෙච්ච දෙයක් හදිසි කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවයක්. මොකද වෙන්නේ? අන්න OD එක වටිනාකම. එහෙනම් බැංකු අයිරාවක් තිරණටක් ගාලා අපිට චෙක් එකක් නිකුත් කරලා අපට අවශ්‍ය සංග්‍රහ ද්‍රව්‍ය අරගෙන අවශ්‍ය සංග්‍රහය කරන්න පුළුවන්. ඒ නිසා බැංකු අයිරාව අතිශය වැදගත් වෙනවා ව්‍යාපාරිකයන්ට. ඊළඟට දෛනික ශේෂය සඳහා පොලියක් ලැබීම. ලැබෙනවද? නෑනේ. අපිටවත් ව්‍යාපාරිකයන්ටවත් කාටවත් දෛනික ශේෂය මත පොලියක් ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ ඒක තමයි උත්තරය. හරිය සැලකිය නොහැක්කේ. වාසියක් ලෙස සැලකිය නොහැක්කේනේ. ඒතර මේ දෙකම හරි මේක තමයි වැරදි එක. තමාට වෙනත් අයගෙන් ලැබෙන චෙක්පත් ගිණුමට බැර කරගන්න පුළුවන් වීම. හරිනේ. ව්‍යාපාරිකයට වෙනත් අයගෙන් ලැබෙන චෙක්පත් තමන්ගේ ගිණුමට බැර කරන්න පුළුවන්. නිකන් හිතන්න ජංගම ගිණුමක් නොතිබුණා නම් මොකද වෙන්නේ? 90 දශකයේ විභාග පේපර් එක මට මතක ඇහුවා. ජංගම ගිණුමක් නොමැති අයෙකුට යම්කිසි ලැබී යුතු නැත්නම් යම්කිසි ගෙවීමක් පේවීමට චෙක්පතක් ලබා ගන්න සිදු වුණොත් එයාට ගත හැකි විකල්ප. ඇයි ජංගම ගිණුමක් නැහැනේ. තේරෙනවද? එහෙනම් මොකද වෙන්නේ? ජංගම ගිණුමක් තියෙන කෙනෙකුට අපිට චෙක්පත දීලා එයාගේ මුදල් ගන්න වෙනවා. එහෙම නැත්නම් ඒ චෙක්පත රේඛනයක් තිබේ නම් අනකරු හොයාගෙන ගිහිල්ලා රේඛනය අවලංගු කරලා බැංකු කවුන්ටරේ මුදල් ගන්න වෙනවා. එහෙම නැත්නම් වෙනත් ගනුදෙනුවකට මුදල් වෙනුවට පවරා දෙන්න වෙනවා. ඒ විකල්ප වලට අපිට යන්න හැකියාවක් නැති මොහොතවල තියෙන්න පුළුවන්. අපි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් නොවේ නම්, අපි චෙක්පත් භාවිතය ඉතාම අඩුවෙන් කරන කෙනෙක් නම් අපි දෙන චෙක්පත සමහරට කවුරුත් බාර ගන්න කැමති නැහැ. ලොකු අර්බුදයක් වෙනවනේ. තේරෙනවද? ඉතින් ඒ අර්බුදේ මෙතන නැහැ. මෙයාට ලැබෙන චෙක්පත් මෙයාගේ ගිණුමට බැර කරගන්න පුළුවන්. ඒකත් හරි. එතකොට ඊළඟට ස්ථාවර නියෝග මත ගෙවීම කරන්න පුළුවන්. ස්ටෑන්ඩින් ඕඩරයක් දීලා Tamanට අමතක විය හැකි මාසිකව ගෙවිය යුතු නිශ්චිත මුදල් තියෙන රක්ෂණ වාරික ණය වාරික වෙද්දේවල් Tamanට ඒ ගැන හිතන්නවත් ඕනේ. ස්ටෑන්ඩින් ඕඩර් දුන්නම ඔටෝමැටිකලි ඒ සිස්ටම් එකට දානවා. ඒ දිනට නියමිත මුදල් අපේ ගිණුම හර වෙලා අදාළ රක්ෂණ වාරිකේ රක්ෂකයාගේ අදාළ ගිණුමට බැර වෙනවා. ඒකත් හරි. නම් පැහැදිලිම උත්තරේ මොකද්ද? තුන්වෙනි එකයි. ඒ නිසා මතක තියාගන්න ජංගම ගිණුම ව්‍යාපාරිකයට තමයි වඩා වාසිදායක වෙන්නේ. මේ පැත්ත නිතරම විභාගයට අවධාරණය කරනවා කියන එක ඔලුවට ගන්න ඕනේ. දැන් මේ විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න කතා කරන්නේ සෙල්ලමකට එහෙම නෙවෙයි. තේරුණාද? දැන් සමහර මේව සෙල්ලමක් වෙනව නෑ. මේක විහිළුවක් නෙවෙයි. මේක කතා කිරීමේ ඔබ අනිවාර්යයෙන්ම හඳුනා ගන්න ඕනේ වැඩිපුර බර තබන්නේ මොන වගේ පැතිවලටද? යම් සංකල්පයක් මොන වගේ පැත්තකින්ද මොන වගේ කෝණයකින් දහන්නේ? අඩුවෙන් බර තබන්නේ මොන වගේ සංකල්පද? තේරුණාද? ඒ වගේම නිතර ළමයි වැරදි ආකාරයෙන් තේරුම් ගන්න ආකාරයෙන් ප්‍රශ්න මුහු කරන්නේ මොන වගේ විශේෂ ශ්‍රේෂ්ඨ වලින්ද ආදි වශයෙන් හොඳ අවබෝධයක් ගන්න. දැන් මේක එක ශ්‍රේෂ්ඨයක්. මොකද්ද? ජංගම ගිණුම ව්‍යාපාරිකයන්ට වාසිදායක වෙන ආකාරය කොහොමද කියන අවබෝධය ඔබ ඉන්න ඕන කියන තැන මෙතන තේරුම් ගන්නට ඕනේ. නිකම්ම දැන් මේකට උත්තරය මේකයි කියලා තේරුම් ගන්න නෙවෙයි. මේකේ අපි උත්තරේ සොයා ගන්න අතරම ජංගම ගිණුමකින් ව්‍යාපාරිකයට ලැබෙන වාසිදායක තත්ත්වයේ විභාගයේ අවධාරණය කරනවා වැඩිපුර කියන එක තමන් ඔලුවට ගන්නත් ඕනේ. එහෙම නැත්නම් මේ අභ්‍යාස සාකච්ඡා කිරීමෙන් ප්‍රතිඵලයක් නැහැ. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මේ 2010 විභාග ප්‍රශ්න පත්‍රයේ මෑතම විභාග ප්‍රශ්නයක් 11 වන බහුවර්ණ අභ්‍යාස වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නයක්. මහජනයාගෙන් තැන්පතු බාර ගැනීම සඳහා බලය ඇති ආයතන පමණක් ඇතුළත් කාණ්ඩය තෝරන්න. මතකයිනේ? මහජනයාගෙන් තැන්පතු බාර ගන්න හැම මූල්‍ය ආයතනයකටම බෑ. හැම ව්‍යාපාරයකටම බෑ තහනම්. අපි මීට ඉස්සෙල්ලා පාඩම් පරිච්ඡේදය කතා කරා මහ බැංකු වාර්ෂික වාර්තාව ලංකාවේ සමස්ත මූල්‍ය ආයතන ප්‍රධාන කාණ්ඩ 4කට බෙදෙනවා. මතකද? 4. බැංකු අංශය, තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන, විශේෂිත මූල්‍ය ආයතන සහ ගිවිසුම් ගත යුතු ආයතන. කාණ්ඩ 4යිනේ.
නිතරම තියෙන කාණ්ඩ 4න් උඩ කාණ්ඩ දෙකට තැන්පතු බාර ගන්න අවසර තියෙනවා. පහලින් පිහිටි කාණ්ඩ දෙකට තැන්පතු බාර ගන්න අවසර නැහැ. එනම් විශේෂිත මූල්‍ය ආයතන සහ ගිවිසුම්ගත ඉතුරුම් ආයතන වලට තැන්පතු බාර ගන්න බැහැම ඔබ නිකන් ඡායා මතකයක් තියාගන්න ඕනේ. තේරෙනවද? ඒ මතකනේ කාණ්ඩ 4යි. ඒ කාණ්ඩ 4න් ඉහළින් පිහිටි කාණ්ඩ දෙකට තැන්පතු බාර ගන්න පුළුවන්. ඒක තැන්පතු බාර ගැනීම විශේෂ වරප්‍රසාදයක්නේ. එහෙනම් ඒ නිසා තමයි ඉහළ එහෙම හිතන් ඉහළ බැංකුවට එක ආවේ. පහලින් පිහිටි බැංකුවට ඒ අවස්ථාව ඒ වරප්‍රසාදය දීලා නැහැ. එහෙමනම් බැංකු අංශයට අයිති මහ බැංකුව නමුත් මහ බැංකුව අපිත් එක්ක ගනුදෙනු කරන්නේ නැහනේ. අනිත් එක බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුව. ඒ දෙකටම මහජනයාගේ තැන්පතු බාර ගන්න පුළුවන්. නමුත් බලපත්‍රලාභී විශේෂිත බැංකුව වලට ඉල්ලුම් තැන්පතු පවත්වාගෙන යන්න බෑ. ජංගම ගිණුම් හැර ඉතිරි කිරීමේ සහ කාලීන තැන්පත් පුළුවන්. වාණිජ්‍ය බැංකුව වලට ඊට අමතරව ඉල්ලුම් තැන්පතුත් පුළුවන්. ඊට පස්සේ දෙවන කාණ්ඩය දක්වන්නේ කොහොමද? තැන්පතු බාර ගැනීමට අවසර ඇති. නැත්නම් තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන. එහෙනම් මහ බැංකුව වාණිජ්‍ය බැංකුව සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුව හැරුණම ස්ථාවර හා ඉතිරි කිරීමේ තැන්පත්. නැත්නම් ඉතුරුම් හා කාලීන තැන්පත් බාර ගන්න තවත් මූල්‍ය ආයතන 3කට පමණක් අවසර දීලා තියෙනවා. එහෙනම් ඔක්කොම පහයි. මහ බැංකුව හැරුණොත් මොකද මහ බැංකුව සාමාන්‍ය මහජනත් එක්ක ගනුදෙනුවක් නැහැනේ. මහ බැංකුව පැත්තකට කරොත් මූල්‍ය ආයතන පහයි. මොනවද? වාණිජ්‍ය බැංකුව, බලපත්‍රලාභී විශේෂිත බැංකුව, ඊට පස්සේ තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන තුනයි. මොනවද තුන? බලපත්‍රලාභී මුදල් සමාගම්, සමුපකාර ග්‍රාමීය බැංකුව, අනිත් එක සනස සමිති. මතකයිනේ? ඔන්න ඔය පහට තැන්පතු බාර ගන්න පුළුවන්. එහෙනම් දැන් අපිට දැන් මේ ප්‍රශ්නේ කියවනකොට දරුවනේ ඒක තේරෙනවද? දැන් ඔබ තේරුම් ගන්න දැන් ඔබ මේ වගේ ප්‍රශ්න ලියනකොට දැන් මේ මම සාකච්ඡා කරනකොට මේ ප්‍රශ්නෙට අදාළ විෂය කොටස අදාළ මාතෘකාවේ උපමාතෘකාවේ විෂය කොටස ඔබට මනසට එන්න ඕනේ. තේරුණාද? තග්ගල මනසට එන්න ඕනේ. දැන් අපි කතරගම කියනකොටම මනසට දෙයියෝ එනවනේ. එනවද නැද්ද? එනවනේ. පින්නවල කියනකොටම කවුද මතක් වෙන්නේ? කොටිද? නෑනේ. අලි මතක් වෙනවනේ. ඒ වගේ මේ ප්‍රශ්නේ කියවනකොට දැන් මේ කියනවා මහජනයාගෙන් තැන්පතු බාර ගැනීම සඳහා බලය ඇති ආයතන. කියද්දිම තැන්පතු බාර ගන්න පුළුවන් මෙන්න මේ ආයතන නේද කියලා අර මහ බැංකු වාර්ෂික වාර්තාවේ බෙදපු අපි ඉගෙන ගත්ත chart එක වගුවේ ඉහළ තියෙන කාණ්ඩ දෙක මතක් වෙන්න ඕනේ. බැංකු අංශයයි තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතනයි. ඒ පහ මතක ඒ පහම ඔළුවේ නැත්නම් මේ උත්තරය අනිවාර්යෙන්ම ඔබ පටල ගන්න. හරිනේ? රයිට්. පළවෙනි එක තමයි ව්‍යාපාර බැංකුව. මේ උත්තරේ වැරදි. එන් එහාට කියවන්නේ මම නම් කියවන්නේම නැහැ. ඇයි ව්‍යාපාර බැංකුව කියන්නේ මොනවද? වණික් බැංකුව. merchant banks. ව්‍යාපාර බැංකුව හෙවත් වණික් බැංකුව කියන්නේ මූල්‍ය ආයතනයක්ම නෙවෙයි ව්‍යාපාරිකයන්ට අවශ්‍ය විවිධ විශේෂඥ උපදේශක සේවා සපයන ආයතන. ආයෝජන, තාක්ෂණ, කළමනාකරණ, මූල්‍ය පරිගණක ආදී වශයෙන් විවිධ ශ්‍රේෂ්ඨ ඔස්සේ නිවැරදි උපදේශක සේවා සපයනවා ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යන්න. ඒකට මුදලක් අය කරනවා. ඒව තමයි ව්‍යාපාර බැංකුව කියන්නේ. ඒගොල්ලන්ට කොහොමත්ම තැන්පතු බාර ගන්න අවසරයක් නැතුවා විතරක් නොවේ. මේ වණික් බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව අර මූල්‍ය ආයතන වර්ගීකරණයේදී කරපු කාණ්ඩ 4ටම පවුල් 4ටම අරගෙනත් නැහැ. ඒකනේ පැහැදිලිවම මූල්‍ය ආයතනයක්ම නෙවෙයි. ඒ නිසා මේක දැක්ක ගමන් අපට අනිත් උත්තරේ කියවන්නම ඕනේ. දෙවෙනි එක තමයි බලපත්‍රලාභී විශේෂිත බැංකුව. තැන්පතු බාර ගන්න පුළුවන්. බලය අහන්නේ තැන්පතු බාර ගන්න බලය ඇති ආයතන. හොඳයි. ඊට පස්සේ බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව පුළුවන්. ලියාපදිංචි මූල්‍ය සමාගම් පුළුවන්. එහෙනම් පිළිතුර පැහැදිලිව මේකයි. පැහැදිලිව මේක පිළිතුර දෙක. දැන් මේ වගේ ප්‍රශ්නයක මේ දෙවෙනි එක නිශ්චිතව අපි දන්නවනේ සරලයිනේ. බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවයි විශේෂිත බැංකුවයි මූල්‍ය සමාගම් තුනටම තැන්පතු බාර ගන්න පුළුවන් නිසා යට තියෙන උත්තර තුන කියවෙන තුනට කමක් නැහැ. නමුත් ඒ කියවන්නේ ති පුරුද්ද සෙසු ප්‍රශ්න වලට තියාගන්න එපා. තේරුණාද? ඒ කියන්නේ දැන් මේක නිශ්චිතයි. දැන් මේක ඩෙෆිනට්ලි මේකේ උත්තරේ. ඒක අපිට තේරෙනවා. එහෙම තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම කියවන්න. තේරෙනවා මම කියන්නේ මේ තුන නොකියවට කමක් නැහැ. නමුත් සෙසු ප්‍රශ්න වලට ඒ පුරුද්ද තියාගන්නේ අනිවාර්යයෙන්ම පිළිතුරු පහම කියවන්න ඕනේ. මොකද මේ දෙවෙනි එකට වඩා පරිපූර්ණ උත්තරයක් 3 4 5 තියෙන පුළුවන් නිසා. දැන් මේකේ ගැටලුවක් නෑ අපි නිකම් බලමු. ඇයි තුන්වෙනි එක උත්තරේ නොවෙන්නේ? සමුපකාර සමිති. පුළුවන්ද? බෑනේ. සමුපකාර සමිති වලට තැන්පතු බාර ගන්න බෑනේ. ඒගොල්ලෝ භාණ්ඩ සේවා විකරණය කරන්නේ. ඒකක බාර වලට පුළුවන්ද? බෑ. ඒගොල්ලෝ කරන්නේ අපේ ඉතිරි කිරීම
එක් රැස් කරලා අර මුදලක් හදලා විකල්ප මාර්ගවල ආයෝජනය කරනවා. ඒගොල්ලන්ට තැන්පතු බාර ගන්න බෑ. රක්ෂණ ආයතන මං කලින් පරිච්ඡේදයේ මට මතකයි විශේෂයෙන්ම අවධාරණය කළා ලංකාවේ පෞද්ගලික අංශයේ රක්ෂණ සමාගම් විශේෂිත පහසුකම් තියෙන වරප්‍රසාද තියෙන තැන්පතු හඳුන්වලා දීලා තියෙනවා. එහෙම තැන්පතු ආරම්භ කරපු අය ඉන්නවා. නමුත් අවසර නැහැ මතක තියාගන්න. යම් විදියකින් රක්ෂණ ආයතනයේ බංකොලොත් වුණොත් මහ බැංකුවේ මැදිහත් වීමක් අපට අපේක්ෂා කරන්න බෑ. මහ බැංකුව මැදිහත් වෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා මේ තුනම වැරදි. මේ තුනටම තැන්පතු බාර ගන්න බෑ. ඊළඟට මේකෙත් ව්‍යාපාර බැංකුව තියෙනවා. එහෙනම් වැඩක් නැහැ. මේකේ සමුපකාර සමිතිය තියෙනවා. ව්‍යාපාර බැංකුව තියෙනවා. ඒකක බාර වැඩක් නැහැ. තේරුණාද? පැහැදිලිව පිළිතුර දෙවෙනි එකයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මේ 2017 විභාග ප්‍රශ්න පත්‍රය තුල යොමු වෙච්ච 10 වන බහුවර්ණ ප්‍රශ්නය. 10 වන බහුවර්ණ ප්‍රශ්න වශයෙන් යොමු වෙච්ච එක පහත් සඳහන් දෑතුරෙන් තැන්පතු බාර ගැනීමට නොහැකි මූල්‍ය ආයතන වර්ගය වන්නේ. ඉස්සෙල්ලා ඇහුවේ 2010 දී ඇහුවේ තැන්පතු බාරගත හැකි. දැන් අහන්නේ තැන්පතු බාර ගන්න නොහැකි මූල්‍ය ආයතන. තැන්පතු බාර ගැනීම නොහැකි මූල්‍ය ආයතන. ඒකක බාරයට පුළුවන්ද? බෑ. යුනිට් ට්‍රස්ට් වල බෑනේ. ඒකක බාරය කරන්නේ පුද්ගලයන්ගේ ඉතිරි කිරීම ඒකක මිලදී ගන්න සලස්වලා ඒගොල්ලන්ට ඒක නැත්නම් පුද්ගලයන්ට ඒකක විකිණීම තුලින් එයාලගේ ඉතිරි කිරීම තමන්ගේ අරමුදලට ආකර්ෂණය කරගෙන එම අරමුදල එකවර ආයෝජන අවස්ථා කීපයක ආයෝජනය කරනවා. කරලා ආදායම් උපද්දව ගන්නවා. ආදායමෙන් කොටසක් ඒගොල්ලෝ ගන්නවා, කොටසක් වැඩි පංගුව අපිට දෙනවා. තැන්පතු බාර ගැනීමක් නැහැ පැහැදිලිවම. එහෙනම් නොහැකි ආමූල්‍ය ආයතන අනිවාර්යෙන් මෙන්න මේක වෙන්නම ඕනේ. මේක වෙන්නම ඕනේ. තේරුණාද? නොහැකි එක. බලපත්ලාභී මූල්‍ය සමාගම් පුළුවන් නේ. අනිවාර්යෙන්ම කාලීන හේතුරුම් තැන්පත් පුළුවන්. බලපත්ලාභී විශේෂ බැංකු ඒත් පුළුවන්. මේ දෙකටම පුළුවන්. කාලීන ඒ වගේම ඉතුරුම් තැන්පතු පුළුවන්. ජංගම බෑ. මතකයිනේ. ප්‍රාදේශීය සංවර්ධන බැංකු ඒකටත් පුළුවන්. ඒකත් හරි. තේරුණාද? බලපත්ලාභී වාණිජ්‍ය බැංකු ඒකත් හරි. මේකෙදි තුනක් පුළුවන්. මොකද මේකත් පුළුවන්, ඉල්ලුම් තැන්පතුත් පුළුවන්. ඉල්ලුම් තැන්පතුත් පුළුවන්. එහෙනම් පැහැදිලිවම පිළිතුර මොකද්ද? 1. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 2018 විභාග ප්‍රශ්න පත්‍රයේදී 12 වන බහුවර්ණ අභ්‍යාස වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය. වාණිජ්‍ය බැංකුවක් මගින් ලබාගත හැකි ප්‍රතිලාභ හා පහසුකම් කිහිපයක් පහත දැක්වේ. වාණිජ්‍ය බැංකුව මගින් ලබාගත හැකි ප්‍රතිලාභ හා පහසුකම් කිහිපයක් පහත දැක්වෙනවා. හරිද? අපි බලමු මොකද්ද අහන්නේ කියලා. මතකනේ මේව නිකන් කියවන්න එපා, කාලනාස්ති වෙනවා. අපි ප්‍රශ්නේ තේරුම් ගත්තම අපිට මේකට එකවර තේරුම් ගන්න පුළුවන්. කාලේ අඩු කරගන්න පුළුවන්. ඉහත දෑතුරෙන් ඉතිරි කිරීමේ ගිණුම් හිමියෙකුට ලබාගත හැකි ප්‍රතිලාභ හා පහසුකම්. අහන්නේ හැමෝටම නෙවෙයි, ඉතිරි කිරීමේ ගිණුමක් පවත්වාගෙන යන කෙනෙකුට ලැබෙන වාසි. එකක් තමයි පොලියක් ලබා ගැනීමට හැකියවීම. පොලියක් ලබා ගැනීමට හැකියවීම. පොලියක් ලබා ගැනීමට හැකියවීම. පුළුවන්ද? පුළුවන්නේ. ජංගම ගිණුම් හෙවත් ඉල්ලුම් තැන්පතු වලට විතරයි පොලියක් නොලැබෙන්නේ. අනිවාර්යයෙන්ම ඉතිරි කිරීමේ ගිණුම් වලට පොලියක් ලැබෙනවා. එහෙනම් ඒක හරි. ඊට පස්සේ චෙක්පත් තැන්පත් කිරීමට හැකියවීම. මොකද කියන්නේ? පුළුවන්. ඉතිරි කිරීමේ ගිණුම් හිමියෙකුට චෙක්පත් නිකුත් කරන්න බෑ. එයාට චෙක් පොතක් නිකුත් කරන්න නැහැනේ. චෙක්පත් අන කරලා ගෙවීම් කරන්න බෑ. හැබැයි එයාට යම්කිසි ලැබී යුතු ආදායමක් වෙනුවෙන් චෙක්පතකින් ලැබෙන ආදායම බාර ගන්න පුළුවන්. ඒ චෙක්පත යාගේ ඉතිරි කිරීමේ ගිණුමට මොකද කරන්න පුළුවන්? බැර කරගන්න පුළුවන්. නමුත් පොඩි ගැටලුවක් තියෙන්නේ සමහර තැන්පතු බාර ගන්න මූල්‍ය ආයතන චෙක්පත් බාරගන්නේ නැහැ. විශේෂයෙන්ම පරිගණක හා සංනිවේදන තාක්ෂණය පාවිච්චි නොකරන මූල්‍ය ආයතනයක් තියෙනවානේ. මූල්‍ය ආයතන තියෙනවානේ. උදාහරණයක් වශයෙන් සමුපකාර ග්‍රාමීය බැංකුව. සමුපකාර ග්‍රාමීය බැංකුව ඇත්තටම ග්‍රාමීය මට්ටමේ ඊටාම දිලිඳු අයගේ කාලීන ඉතුරුම් තැන්පතු පවත්වාගෙන යනවා. ඒගොල්ලන්ට ස්වයං රැකියා කරන්න අය සපේන බොහොම මේ අඩු මට්ටමේ මූල්‍ය ආයතනයක්නේ. ඒගොල්ලන්ට අනිවාර්යයෙන් තාමත් ඒ සංනිවේදන තාක්ෂණය පරිගණක තාක්ෂණය මිශ්‍ර කරගෙන නැහැ. තේරුණාද?
ඒගොල්ලෝ ඒ නිසා චෙක්පත් බාර ගන්න අකමැති වෙන්න පුළුවන්. මම දන්න සමහර බොහෝ සමුපකාර ග්‍රාමීය බැංකු චෙක්පත් බාර ගන්නෑ. ඇතැම් ඒවා බාර ගන්නවා. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඒක 100%ක්ම මේක හරි නෑ. නමුත් සාමාන්‍යයෙන් අපි වාණිජ බැංකුවල ඕනෑම ඉතිරි කිරීමේ ගිණුමකට චෙක්පතක් බාර කරන්න පුළුවන්. එකම දේ සමහර විට ඒ චෙක් එක අපිට බැංකු කළමනාකරුවට මුලින් බාර දෙන්න වෙනවා. එයා ගිණුම පරීක්ෂා කරලා ගිණුමේ තත්ත්වය බලලා එයා අස්සම් කරාම තමයි බාරගන්නේ කවුන්ටර් එච්චරයි. නමුත් බාර දෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි නිත්‍ය එක චෙක්පත් තැන්පත් කරන්න පුළුවන්. ඒක පුළුවන් කියලා ගමුකෝ දැන්ට. නිත්‍ය නියෝග මත ගෙවීම කළ හැකි වීම බෑ. නිත්‍ය නියෝග පහසුකම දෙන්නේ ජංගම ගිණුම් හිමියන්ට පමණයි. ඉතිරි කිරීමේ ගිණුම් හිමියන්ට නිත්‍ය නියෝග පහසුකම දෙන්න බෑ. එහෙනම් ඒක උත්තරයක් නොවේ. ණයපත් ලබා ගැනීමට හැකිවීම පුළුවන් බැරිද? පුළුවන්. ජංගම ගිණුම් හිමියන්ටත් පුළුවන්, ඉතුරුම් ගිණුම් හිමියන්ටත් පුළුවන්, ගිණුමක් නැතත් පුළුවන්. ගිණුමක් නැතත් පුළුවන් නේ. අපි ඒකත් හරි කියලා ගමුකෝ ඒ නිසා. ඊට පස්සේ අයිරා පහසුකම් ලබා ගැනීමට හැකිවීම පුළුවන්ද? කොහෙත්ම බෑ. මොකද ඉතිරි කිරීමේ ගිණුම් හිමියන්ට චෙක්පත් නිකුත් කරන්න බෑ. චෙක්පත් අනකරන්න පුළුවන් ජංගම ගිණුම් හිමියන්ට විතරයි. එහෙනම් ඒගොල්ලන්ට විතරක් ජංගම ගිණුමේ තියෙන මුදල් ශේෂය ඉක්මවා චෙක්පත් අනකරන්න බැංකුවෙන් අවසරයක් ලැබෙනවා. ඒක තමයි අයිරාව කියන්නේ. එහෙනම් ඉතුරුම ගිණුම් හිමියන්ට ඒ අවසරේ නෑ. එහෙනම් පැහැදිලිවම තියෙන මෙතන කරුණු තුනයි. තුන කියන්නේ තුන්වෙනි උත්තරයි. තුන්වෙනි උත්තරේ. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. ආදර්ශ ප්‍රශ්න. මේ එකකෙන් විභාගයට MCQ ප්‍රශ්න බොහොම අඩුවෙන් අහලා තියෙන්නේ. ආදර්ශ ප්‍රශ්න කීපයක්. ගිණුම් අතර මුදල් ප්‍රේෂණ පහසුකම් ලබාගත හැකි නිවැරදි තැන්පතු වර්ග වන්නේ. ගිණුම් අතර මුදල් ප්‍රේෂණ පහසුකම් ලබාගත හැකි නිවැරදි තැන්පතු වර්ග වන්නේ. ඒ කියන්නේ ගිණුම් අතර මුදල් මාරු කරන්න. අපි හිතමු A ගේ ගිණුමෙන් B ගේ ගිණුමට, B ගේ ගිණුමෙන් A ගේ ගිණුමට මුදල් මාරු කරන්න පුළුවන් තැන්පතු වර්ග. එකක් ජංගම නැත්තම් ඉල්ලුම් දෙකම එකයි ජංගම හෝ ඉල්ලුම් තැන්පතු. අනිත් එක කාලීන හා ඉතුරුම් තැන්පතු. ඉතුරුම් හා ජංගම තැන්පතු, කාලීන තැන්පතු, ස්ථාවර තැන්පතු. මොකක්ද උත්තරේ? ගිණුම් අතර මුදල් මාරු කරන්න පුළුවන් මොනවද? දැන් මේකේ පුළුවන්නේ ඉල්ලුම් තැන්පතු පුළුවන්. මගේ කරන්ට් account එකෙන් ඕගොල්ලන් කරන්ට් account එකට. මගේ කරන්ට් account එකෙන් සල්ලි හර කරලා ඕගොල්ලන්ගේ සේවිස් එක ඉතිරි කිරීමේ ගිණුමට බැර කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කාලීන ඉතුරුම් තැන්පතු බෑ. මොකද මේ කාලීන එක ගැලපෙන්නේ නැහැ මෙතනට. කාලීන එක ගැලපෙන්නේ නැහැ මෙතනට. මොකද කාලීන කියන්නේ ස්ථාවර තැන්පතු. සල්ලි දාන්න බෑනේ ඒකට. අපි නිශ්චිත මුදලකින් ස්ථාවර තැන්පතු ආරම්භ කරාම කල්පිරුනම් පස්සේ අපි මේ මුදල අපසු ගන්නවා. ආයි වරින් වර සල්ලි තැන්පත් කරන්න ඕන අපසු ගන්න බෑ. එහෙනම් කාලීන ගිණුමකට කිසිම ගිණුමකින් මුදල් මාරු කරන්න බෑ. එහෙනම් ඒක ගන්න බෑ. ඒක ගන්න බෑ. මේක හරි. අනිත් එක ඉතුරුම් හා ජංගම තැන්පතු. ඒකත් හරිනේ. ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි මගේ සේවිංස් account එකේ තියෙන සල්ලි මට පුළුවන් බැංකුව ලව්ව ඔබේ ගිණුමට මාරු කරවන්න. ටෙලි බැංකු පහසුකම්, ටෙලි බැංකු පහසුකම් හෝ ඔන්ලයින් බැංකින් නැත්තම් මංගත නැත්තම් ගෘහස්ත බැංකු සේවා ඔස්සේ අපිට පුළුවන් නිවසේ ඉඳගෙන කාර්යාලයේ ඉඳගෙන අපි වාහනයක ගමන් කරන අතරතුර හරි කමක් නැහැ. බැංකු වෙබ් එකට ගිහිල්ලා අපේ රහස්‍ය අංකය පාවිච්චි කරලා මගේ ඉතිරි කිරීමේ ගිණුම හර කරලා ඔබේ ඉතිරි කිරීමේ ගිණුමට මාරු කරන්නත් පුළුවන්. මගේ ඉතිරි කිරීමේ ගිණුම හර කරලා ඔබේ ජංගම ගිණුමට මාරු කරන්නත් පුළුවන්. ඔබේ ජංගම ගිණුම හර කරලා මගේ ඉතිරි කිරීමේ ගිණුම මාරු කරන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක තමයි පිළිතුර. මේක තමයි වඩා හොඳම පිළිතුර. වඩා හොඳම පිළිතුර. තේරෙනවද? මේක නොතිබුණා නම් පිළිතුර මොකද්ද? පළවෙනි එක. මොකද ඒකත් හරිනේ. ජංගම ගිණුම් වලිනුත් මුදල් මාරු කරන්න පුළුවන්. නමුත් වඩා හරියන්නේ මොකද්ද? ජංගම විතරක් නෙවෙයි ජංගම මෙන්ම ඉතුරුම් ගිණුම් වලිනුත් මුදල් මාරු කරන්න පුළුවන්. ඒතර මේක පැහැදිලිවම වැරදීනේ. කාලීන තැන්පතුට එහෙම සල්ලි ගෙනියන්න බෑනේ. ස්ථාවර තැන්පත් කියන්නේ ඒකමයි. එහෙනම් පිළිතුර මොකද්ද? තුන්වෙනි එක. පැහැදිලිනේ? දැන් පේනොද මේ මම මෙතෙක් කරපු විභාග ප්‍රශ්න කීපයයි දැන් මම කරපු ආදර්ශ ප්‍රශ්න එක්කලා නිතරම මේ ජංගම ගිණුම කියන එක අපේ පේපර් එකේ හොඳට හොල්මන් කරන තැන්පතු වර්ගයක්. මොකද ජංගම ගිණුම් තමයි ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරික මූල්‍ය පිපාසය සංසිඳුවාලන ප්‍රධානම තැන්පතු වර්ගය වෙන්නේ. නැත්නම් ව්‍යාපාරිකයන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට භාවිතා කරන
ප්‍රධාන බැංකු මෙවලම තමයි ජංගම ගිණුම. ඒ නිසාම තමයි මේ ජංගම ගිණුම ආශ්‍රිත අනිවාර්යෙන් ප්‍රශ්න යොමු වෙන්නේ. අන්න එහෙම මේ ප්‍රශ්න සාකච්ඡා කිරීමේදී අපි ඒ වගේ විශේෂයෙන් ප්‍රශ්න පත්‍රය තුලින් බරතබන විශේෂ ශ්‍රේෂ්ඨ අනිවාර්යයෙන්ම හඳුනා ගන්නට ඕනේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. වාණිජ්‍ය බැංකුවල ජංගම හා ඉතුරුම් තැන්පතු සම්බන්ධයෙන් නිර්වද්‍ය ප්‍රකාශය වන්නේ. වාණිජ්‍ය බැංකුවල තියෙන ජංගම හා ඉතිරි කිරීමේ තැන්පතු සම්බන්ධයෙන් අදාළ නිර්වද්‍ය නිවැරදි ප්‍රකාශය. ගිණුම් ශේෂය දක්වා පොලී ගෙවීම. හරිද? වැරදිනේ. ඒ කියන්නේ පොලිය ගෙවනවා ඉතුරුම් තැන්පත් වලට. ජංගම වල ගෙවන්නේ නිසක වැරදි. පැහැදිලිව වැරදි. ගිණුම් තැන්පතු සඳහා පොලී හිමි වන අතර ඉතුරුම් තැන්පතු සඳහා පොලී හිමි නොවේ. ගිණුම් තැන්පතු සඳහා පොලී හිමි වන අතර ඉතුරුම් තැන්පතු සඳහා පොලී හිමි නොවේ. මෙතන මේ ගිණුම් තැන්පතු කියන්නේ මොකක්ද? අහලා නැහැ නේද? තියෙනවා. එහෙම භාවිතයක් තියෙනවානේ. දැන් බැංකු පරිචය අනුව නැත්නම් ප්‍රායෝගික බැංකු භාවිතය අනුව ගිණුමක් කියන ජංගම ගිණුමක් තමයි. ගිණුම. ඒ කියන්නේ ගිණුමට නාම විශේෂණයක් දාලා නැතුව නිකම්ම ගිණුම කියලා කියනවා. ඒ අදහස් කරන ජංගම ගිණුම. මොකද බැංකු නීතිය අනුව වාණිජ්‍ය බැංකුවක ගනුදෙනුකරුවෙක් කියලා කියන්නේ කවුද? ජංගම ගිණුම් හිමියෙක් පමණයි. කරන්ට් account holder කෙනෙක් තමයි කස්ටමර් කෙනෙක් කියලා පිළිගන්නේ. තේරුණාද? නමුත් අපේ රටේ තවමත් විශාල පිරිසක් ජංගම ගිණුම් භාවිතා කරන්නේ නැහැ. ජංගම ගිණුම් භාවිතා කරන ව්‍යාපාරික ප්‍රජාව. ව්‍යාපාරික නොවන ප්‍රජාවනේ වැඩි. ඒගොල්ලෝ වැඩිපුරම පාවිච්චි කරන්නේ ඉතිරි කිරීමේ සහ ස්ථාර ගිණුම්. ඒ නිසා අපේ රටේ අර බැංකු නීතිය අනුව ගනුදෙනුකරුවෝ හොයාගන්න ගියොත් එහෙම බැංකු වලට ගනුදෙනුකරුවෝ නැහැ. ඒ නිසා තමයි නීතිය තිබුණත් අර විදියට බැංකු පරිචය අනුව බැංකුව පිළිගන්නවා ඕනෑම ගිණුමක් ආරම්භ කරන කෙනෙක් ගනුදෙනුකරුවෙක් බව. එක්කෝ ජංගම, එක්කෝ ඉතුරුම්, එක්කෝ කාලීන. පැහැදිලිද? නමුත් බැංකුව නම් නොකර ගිණුමක් කියනවා නම් ගිණුම් හිමියෙක් කියලා කියනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ජංගම ගිණුම. එතකොට ගිණුම් තැන්පතු කියන්නේ ජංගම ගිණුමට දාන තැන්පතු සඳහා පොලී හිමි වෙන අතර. හිමි වෙනවද? හිමි වෙන්නේ නැහැනේ. පොලී හිමි වෙන්නේ නැහැ. ඉතුරුම් තැන්පතු සඳහා පොලී හිමි නොවේ. වැරදින් හිමි වෙනවා. එහෙනම් ඒකත් වැරදි. ඉල්ලුම් තැන්පතු පදනම්ව වෙනත් ගිණුම් වෙත මුදල් ප්‍රේෂණය කළ හැක. හරිද? පුළුවන්. ඉල්ලුම් තැන්පතු පදනම්ව වෙනත් ගිණුම් වෙත මුදල් ප්‍රේෂණය කරන්න පුළුවන්. මගේ ජංගම ගිණුමේ තියෙන සල්ලි හර කරලා ඔබේ ඉතිරි කිරීමේ හෝ ජංගම ගිණුමට මුදල් ප්‍රේෂණය කරන්න පුළුවන්, මාරු කරන්න පුළුවන්. එහෙනම් ඒක හරි. ජංගම හා ඉතුරුම් ගිණුම් මත චෙක්පත් අන කළ හැකියි. ඒක හරිද? වැරදිනේ. ජංගම ගිණුම මත පමණයි චෙක්පත් අන කරන්න පුළුවන්. ඉතිරි කිරීමේ ගිණුම් හිමියන්ට චෙක්පත් අන කරන්න බෑ. ලැබෙන චෙක්පත් ගිණුමට බැර කරන්න පුළුවන්. චෙක්පත් නිකුත් කරන්න බෑ. එහෙනම් ඒකත් වැරදි. ඊළඟට ඉහත කිසිවක් නොවේ කියන්නේ කොහොමත් වැරදි. මොකද්ද පිළිතුර එහෙනම්? තුන්වෙනි එක. දැන් මේ වගේ ප්‍රශ්න බැලුවට ලේසි නෝ. ලේසිම නෑ. ඉතින් හරි පරිස්සමෙන් උත්තර පහම කියවද්දි තමයි අපිට නිර්වෘල උත්තරේ හයිලයිට් කරගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. හරපත් භාවිතා කර මුදල් ආපසු ලබාගත හැකි තැන්පතු වන්නේ. අපි බැංකුවෙන් නිකුත් කර ඩෙබිට් කාඩ් එක හරපත භාවිතා කරලා මුදල් ආපසු ලබා ගන්න පුළුවන් ගිණුම් විශේෂය අහන්නේ. පළවෙනි එක ජංගම තැන්පතු. පුළුවන්ද? පුළුවන්. කරන්ට් account එකේ තියෙන සල්ලි අපිට ඩෙබිට් කාඩ් එකෙන් ගන්න පුළුවන්. ඩෙබිට් කාඩ් එකෙන් ගන්න බෑනේ. කොහොමද? ජංගම ගිණුම් තියෙන සල්ලි ඩෙබිට් කාඩ් එකෙන් ගන්න බෑනේ. කොහොමද ගන්න? ඩෙබිට් කාඩ් එක භාවිතා කර කොහෙන්ද ගන්න පුළුවන්? ATM මැෂින් එකකින් ගන්න පුළුවන්. ඔටෝමේටඩ් ටෙලර් මැෂින් නැත්නම් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් ගන්න පුළුවන්. ඉතුරුම් තැන්පතු පුළුවන්. ඉතිරි කිරීමේ ගිණුමේ සල්ලිත් අපිට ATM යන්ත්‍රය හරහා ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරලා ගන්න පුළුවන්. කාලීන තැන්පතු කොහෙත්ම බෑ. මේ දෙකම හරි, මේක බෑ. බෑනේ. කාලීන කියන්නේ ස්ථාර තැන්පත්. ස්ථාර තැන්පතු මුදල අපිට අදින්න බෑනේ. කල්පිරුනම අපහු ලැබෙන්නේ. ඒක සම්පූර්ණ වැරදි. ඉතුරුම් හා කාලීන තැන්පතු. ඒකට මොකද කියන්නේ? ඒත් බෑනේ. ඉතුරුම් තැන්පතු හරි. මේක හරි නේ. මේක වැරදිනේ. මේක වැරදි. එහෙනම් සමස්ත උත්තරේ වැරදි. මොකද කාලීන තැන්පත් වල ගිණුම් වල සල්ලි ඩෙබිට් කාඩ් නෙවෙයි අපිට කවුන්ටරෙන් ගිහලා ගන්නත් බෑ. මැෂින් එකෙන් තියා කවුන්ටරෙන් ගන්නත් බෑ. ජංගම හා ඉතුරුම් තැන්පතු. ඒක හරිනේ. ඒක හරි. ඒයි අපිට ඩෙබිට් කාඩ් එකක් භාවිතා කරලා ATM යන්ත්‍රය හරහා
නැත්නම් මුදල් ආපසු ගැනීමේ යන්ත්‍ර money withdrawal machine හරහා අපට ජංගම ගිණුම් සල්ලි ගන්න පුළුවන්, ඉතුරුම ගිණුම් සල්ලි ගන්න පුළුවන්. එහෙනම් වඩා හොඳම උත්තරේ මොකක්ද? පස්වෙනි එක. දැන් මේ දෙකත් හරිනේ. හරි වුණාට ඒකේ තියෙන එක පැත්ත පෙන්නුම් කරන්න. පරිපූර්ණ නැහැ. මේක පර්ෆෙක්ට් ආන්සර් එක. මම කියන්නේ නිතරම උත්තර පහම කියවන්න ඕනේ. උත්තර පහම කියවන්නේ නැතුව කලබල වෙලා ලියනකොට තමයි ලකුණු 45 55 සීමාවෙන් නතර වෙන්නේ මේ පේපර් එකේ. තේරුණාද? මේකත් හරි මේකත් හරි මේ දෙකටම බලය තියෙන නිසා වඩා ප්‍රබලම උත්තරේ මොකද්ද? පස්වෙනි එක. මේක තමයි වඩා නිවැරදිම උත්තරේ. හරිනේ? පස්වෙනි එක. අපි ඊළඟ ප්‍රශ්නට යමු. විදේශ වෙළඳ ගනුදෙනු වලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් සඳහා වාණිජ්‍ය බැංකුවල පවත්වාගෙන යා හැකි තැන්පතු වර්ගය වන්නේ. තේරෙනවද? විදේශ වෙළඳාමට සම්බන්ධ නැත්නම් විදේශ වෙළඳ ගනුදෙනු වලට සම්බන්ධ වන ශ්‍රී ලාංකිකයන් සඳහා වාණිජ්‍ය බැංකුවල පවත්වා ගන්න පුළුවන් තැන්පතු වර්ගය. දැන් ඔබට දැනෙන්න ඕනේ විදේශ වෙළඳ ගනුදෙනු කරනවා කියනකොටම ශ්‍රී ලංකා රුපියල් වලින් කරන ගනුදෙනු අඩු වෙන්නේ. ආනයන කරුවෙක් නම් මොකද වෙන්නේ? රුපියල් වලින් ගෙවන්න බෑනේ. අනිවාර්යයෙන් මෙයා භාණ්ඩ ආනයනය කරන්නේ අපේ තුමු ජපානයෙන් නම් යෙන් අවශ්‍යයට. යෙන් වලින් උන ගෙවන්න. ජර්මනියෙන් නම් මොනවද අවශ්‍ය වෙන්නේ? යුරෝ වලින් අවශ්‍යයිනේ. එහෙමනේ. එතකොට අපනයනය කරන කෙනෙක් කියනකො අපනයනය කර දැන් විදේශ රටක කෙනෙක් අපිට භාණ්ඩ අපනයනය කරනවා නම් හරිද? එතකොට අපි ආනයනය කරුනේ අනිවාර්යෙන් විනිමය ඕනේ. ඒ වගේම විදේශ ගැනුම්කරුවෙකුට අපේ ලාංකිකයෙක් අපනයනය කරනවා නම් ඒ අපනයනය කරන භාණ්ඩ වලට විදේශ වලින් ලැබෙන්නේ මොනවද? රුපියල්ද නැහැනේ. ඩොලර්, පවුම්, ජර්මනියෙන් නම් යුරෝ නේ. එහෙමනේ. ඒ යුරෝ හරි පවුම් හරි නැත්නම් යෙන් හරි බාත් හරි කමක් නැහැ. අපිට අපේ රටේ සංසරණයට අපේ රටේ සංසරණයට වැදගත් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ලැබෙන ඩොලර් හරි යුරෝ හරි වාණිජ්‍ය බැංකුවකට දීලා රුපියල් ලබා ගන්න වෙනවා. හෙවත් ඒ ලැබිච්ච විදේශ විනිමය වාණිජ්‍ය බැංකුවට විකුණන්න වෙනවා. තේරුණානේ? එතකොට එහෙනම් මේ විශේෂයෙන්ම ආනයන සහ අපනයන වෙළඳාම නියුක්ත ආනයන කරුවන් මෙන්ම අපනයන කරුවන්ට තමයි විදේශ ව්‍යවහාර මුදලින් ගනුදෙනු කරන නිසා මේ විදේශ ව්‍යවහාර මුදල් වලින් ගිණුම් අවශ්‍ය වෙන්නේ. ඒක මේ අහන්නේ රුපියල් ගිණුමක් ගැන නෙවෙයි කියලා මේ ඉංග්‍රීසි එන්න ඕනේ ප්‍රශ්න කියනකොටම තේරෙනවා. මොකද විදේශ වෙළඳාම නියුක්ත වෙන අයට විදේශ වෙළඳ ගනුදෙනු වලදී විදේශ ව්‍යවහාර මුදලින් තමයි ගනුදෙනු සිදු වෙන්නේ. එහෙනම් විදේශ ව්‍යවහාර මුදලින්ම අපිට තන්පත් කරන්න, චෙක් පත් නිකුත් කරන්න තියෙනවා පහසුයි. කන්වර්ට් කරගෙන ඉන්න දෙයක් නැහැ, පරිවර්තනය කරන්න ඕනේ නැහැ. එන එවැනියට හරියන්නේ විදේශ ව්‍යවහාර මුදලින් පවත්වාගෙන යන්න පුළුවන් ගිණුම් විශේෂය තමයි හරියන්නේ. එහෙනම් එකක් නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්. RFCA Resident Foreign Currency Account. එහෙම නැත්නම් අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්. Non Resident Foreign Currency Account. එහෙම නැත්නම් පෞද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්. Personal Foreign Currency Account. එහෙමත් නැත්නම් විදේශී ස්ථාවර තැන්පතු ගිණුම්. ඒක කොහෙත්ම හරියන්නේ නැහැ. ස්ථාවරව බෑනේ. මොකද ස්ථාවර තැන්පතුකින් ගෙවීම් කරන්න බෑනේ. දැන් මේ කියන්නේ විදේශ වෙළඳ ගනුදෙනු වලට සම්බන්ධ ලාංකිකයන්ට වාණිජ්‍ය බැංකු වල පවත්වාගෙන පුළුවන් තැන්පතු වර්ගය. හරිද? මේක පුළුවන්. නමුත් මේක ප්‍රතිඵලයක් නේ ගනුදෙනු කරන්න බෑනේ. සල්ලි ගන්න බෑනේ. අනිත් දේශීය විදේශීය ව්‍යවහාර මුදල් ගිණුම්. දේශීය විදේශීය ව්‍යවහාර මුදල් ගිණුම් කියලා විශේෂයක් ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. ඒකත් අයින් කරන්න. මේ තුනම හරි. වඩා හරි මොකද්ද? වඩා හරි මොකද්ද? මේකත් අයින් කරමු. මොකද NRFC කියන එක දැන් අපි අයින් කරලා තියෙන්නේ. දැන්ට වසර 2කට පෙර සිට NRFC කියන තන්පතු වර්ගයේ සංශෝධනය කරන්න නවීකරණය කළ මහ බැංකුව මැදිහත් වීමෙන් මූලිකව මේක නම වෙනස් කරා. නම වෙනස් කරමින් ප්‍රතිලාභ වැඩි කළා. ඒ කියන්නේ විදේශ රටවල රැකියා කරන අය මහන්සිලා උපය ගන්න මුදල් ඒගොල්ලන්ටත් වැඩි ප්‍රතිලාභ ලැබෙන පරිදි සහ අපේ රටට ආර්ථිකයටත් වැඩි ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් ප්‍රතිලාභ වැඩි කරා. තේරුණාද? ඒ නිසා දැන් NRFC එක නැහැ. ඒ වෙනුවට තියෙන මොකද්ද? PFC එක දැන් තියෙන්නේ. මොකද්ද? පෞද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්. Personal Foreign Currency Account. තේරුණාද? මේකත් ගන්න පුළුවන්. එහෙමනම් මේකත් හරි වෙයි. මම මේ ක්වෙස්චන් මාක් දානවා. මේකත් හරි වෙයි. තේරුණාද? මේකත් ගන්න පුළුවන්. නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමත් ගන්න පුළුවන්. RFC එක. ඒ කියන්නේ දේශීය වශයෙන් ලංකාවේ ජීවත් වන අයට විදේශ ව්‍යවහාර මුදලින් ගිණුම් පවත්වා ගන්න පුළුවන්. දැන් නිදසුනක් වශයෙන්
මමත් ඔබත් දෙන්න දෙගොල්ලොම ආනයන හෝ අපනයන වෙළඳාමට සම්බන්ධ නැහැ නේ අතරම. සම්බන්ධ ඇතිය ඉන්න පුළුවන්. අපි තුම අපි කිසිම සම්බන්ධයක් නැහැ කියලා. අපි ලංකාවේ වාණිජ්‍ය බැංකුවෙන්කින් ඉල්ලීමක් කරනවා මට ෆොරේන් කරන්සි වලින් account එක අවශ්‍ය වෙලා තියෙනවා. මට ඒ නිසා මේ RFC account එකක් ඕපන් කරන්න. එහෙම ඕපන් කරන්නේ නැහැ. අවශ්‍ය නැහැ නේ. ඒගොල්ලෝ අපි ඉල්ලීම කරන් බලනවා අපි මොනවද කරන්නේ? අපි මොන වගේ වෘත්තිකයෙක්ද? මොන වගේ ව්‍යාපාරිකයෙක්ද? අපි කරන ගනුදෙනු වලට අපට විදේශ මුදලින් ගෙවන්න වෙනවද? නැත්නම් විදේශ මුදල් අපට ලැබෙනවද? හරිද? අනේ එවැනි කෙනෙකුට තමයි මේ ගිණුම විවෘත කරන්න දෙන්නේ. ඒ නිසා වඩා නිවැරදි වෙන්නේ මොකද්ද? පළවෙනි එකයි. තේරුණාද? මේකත් ගන්න පුළුවන් මේක පොදුයිනේ. මේක ව්‍යාපාරිකයෙක්ම වෙන්න ඕනේ නෑනේ. දැන් ඔබ විදේශ රටක රැකියාවකට ගියාම ගිහිල්ලත් මේ account එක ඕපන් කරන්න පුළුවන්. යන්න පෙරත් ඔබේ પાස්පෝර්ට් එකට වීසා ගහනවනේ. වීසා බලපත්‍රය. ඒ කියන්නේ රටකට ඇතුල් වෙන්න නිසා යම් කාලයක් ගත කරන අවසරේ ඒ වීසා බලපත්‍රය ගහපු ගමන් අපිට මෙහෙදි මේ account එක ඕපන් කරලා බෑන්න පුළුවන්. ඒක ඉතින් විස්කෙලෙම ව්‍යාපාරිකු ලැක්ක කළ නෙවෙයි. දැන් මේ කියන්නේ විදේශ වෙළඳ ගනුදෙනු. ව්‍යාපාරිකෝනේ. ව්‍යාපාරිකයට වැදගත් වෙන්නේ ඒ නිසා RFC එකයි. RFC එකයි. තේරුණානේ? උත්තරේ එතකොට 1. උත්තරේ 1. අපි හිතමු යම් විදියකින්වත් මේකේ පළවෙනි උත්තරේ දුන්නේ නැහැ කියලා. පිළිතුරු 4යි තියෙන්නේ. පළවෙනි උත්තරේ නැතුව පිළිතුරු 4 දුන්නොත් මොකද්ද වෙන්නේ? එහෙමත් හිතන්න. අපි එක ප්‍රශ්නකින් තවත් පැත්තකට යමු. මේක පළවෙනි උත්තරේ නැහැ. පිළිතුරු 4 නම් තියෙන්නේ මොකද්ද? මේක ගන්න බෑනේ NRC එක දැන් නැති නිසා ඒක ගන්න බෑ. එහෙනම් මේක බෑ. හරිනේ? ඊට පස්සේ විදේශී ස්ථාවර තැන්පත් ගිණුම් තියෙනවා. නමුත් ඒක ගන්න බෑනේ. ඒකෙන් ගනුදෙනු කරන්න බෑනේ. ගනුදෙනු කරන්න පුළුවන් වෙන්නේ නැත්නම් දේශීය විදේශීය ආහාර මුදල් ගිණුම් කියලා එකක් නැහැ. හරිද? එහෙනම් අනිවාර්යයෙන්ම ගන්න වෙන්නේ මොකද්ද? PFC එකයි ගන්න. තේරුණානේ? එහෙමත් හිතන්න ඕනේ. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. වාණිජ්‍ය බැංකු ණය දීමේදී සලකා බලන ප්‍රධාන සාධක යුගලයේ වන්නේ. වාණිජ්‍ය බැංකු ණය දීමේදී සලකා බලන ප්‍රධාන සාධක යුගලයේ වන්නේ. දැන් වාණිජ්‍ය බැංකුවට නිකන් ණය දෙන්නේ නැහැ දරුවනේ. ණය දෙද්දී සාධක කීපයක් සලකන මොනවද? ඉල්ලුම් කරුගේ ණය ඉල්ලන අවශ්‍යතාවය. සහයි ප්‍රමාණාත්මක බව. ඔහුගේ ආදායම් තත්ත්වය. ඔහු නියැලෙන රැකියාව හෝ ව්‍යාපාරික වෘත්තිය. ආපසු ගෙවීමේ හැකියාව. විශ්වාසවන්ත බව සාධක ගොඩක් තියෙනවනේ. ආන්නේ ප්‍රධාන සාධක යුගලය. ඉල්ලුම් කරුගේ වයස සහ විශ්වාසවන්ත භාවය. මොකද කියන්නේ? විශ්වාසවන්ත භාවය හරි. ඒකේ ගැටලුවක් නැහැ. මොකද කතරම් සමහර විට අර අපේ නිකන් අපේ වහරේ තියෙනවනේ විවහරේ තියෙනවනේ. සල්ලි තියෙන මිනිස්සු තමයි වැඩියෙන් හොරකම් කරන්නේ. කියනවනේ සල්ලි තියෙන මිනිස්සු තමයි වැඩියෙන් හොරකම් කරන්නේ. දුප්පත් මිනිස්සු හොරකම් කරන්නේ නැහැ. ඒකෙත් නැතුවා නෙවෙයි. ඇතුවාත් තියෙනවනේ. එතකොට ඒ වගේ විශ්වාසවන්ත භාවය බලනවා. මොනතරම් ආදායම් ලබන ඉහළ ආදායම් පැලැන්ති කෙනෙක් වුණත් විශ්වාසවන්ත භාවය බලනවා. ඒක හරි. ඒක ගැටලුවක් නැහැ. වයස බලනවා. වයස ප්‍රශ්නයක් නැහැ. වයස ප්‍රශ්නයක් නැහැනේ. ඒක අදාළ නැහැ. මොකද බැංකුවට වැඩක් නැහැ වයස. කියන්නේ මම මේ කියන්නේ බාල වයස්කරුවෙකුට ණය දෙනවා කියන අර්ථය නෙමෙයි. තේරුණාද? පිටුම් බාල වයස්කරුවෙක් නොවන අපි අවුරුදු 18ට වැඩි 19 20 21 වගේ පසුවන ඕගොල්ලෝගේ යං ඒජ් වල ඉන්න කෙනෙක් ඉල්ලුත් දෙනවා. අපෝ ලංකාව ඕන තරම් තාරුණ්‍ය ඉන්න අය ව්‍යාපාර ආරම්භ කරනවා බැංකු ණය අරගෙන දෙනවා. වයස ප්‍රශ්න බලපාන්නේ. එහෙනම් ඒක වැරදි. මේක උත්තරේ නෙමෙයි. ඊළඟට ඉල්ලුම් කරුගේ ආදායම් තත්ත්වය හා ණය ආපසු ගෙවීමේ හැකියාව ඒක යම් ප්‍රමාණයකට හරි නේද? අනිවාර්යයෙන්ම යාගේ ආදායම් තත්ත්වය බලනවා. බැංකුවකින් මම ණයක් ඉල්ලුවම මගේ ආදායම් තත්ත්වය බලනවානේ. මුලින්ම අහනවා ඔයා මොනවද කරන්නේ? හරිද? මම ව්‍යාපාරයක් කරනවා කියලා. අහනවා මොකද්ද ව්‍යාපාරය? ඒකේ මාකට් එක මොකද්ද? ලෝකල් මාකට්ද ෆොරින් මාකට්ද? තේරෙනවද? කොච්චර දවසකට බහන නිෂ්පාදනය කරනවද? කොච්චර එක්ස්පෝර්ට් කරනවද? දල වශයෙන් කොච්චර ඉන්කම් එකක් තියෙනවද? කොච්චර සේවකව වැඩ කරනවද? සමහර ආදායම අහන්නේ සේවකව ගාන අහනවා. සේවකව ගාන කිව්වොත් එහෙම සේවක අඩු ගාන 100ක් ඉන්නකොත් ලොකු එකක් ලොකු ආදායමනේ වගේ ඒක බලනවා. ණය ආපසු ගෙවීම හැකියාව බලනවා. දැන් ආදායම තියෙනවා මේක ඕකේ. නමුත් තව තවත් අපි තුමු අවිධිමත් මුදල් වෙනද පුළුවන් ඉන්ෆෝමල් මනි මාකට් එක අපේ රටේ මුදල් අතමාරු කරන්න ඉන්නේ පොලියට දෙන අය ඉන්නේ සීට්ටු කරුවෝ ඉන්නේ ඒගොල්ලෝ තරම් තියෙනවා බැංකුවලු තරම් තියෙනවා එහෙනම් ඒ ඔක්කොම ගෙවද්දි තවත් ණයක් අපිට ගෙවන්න හැකියාවක් නැහැ එහෙනම් ඒකත් හරි මේක මේ දෙකම හරි තුන්වෙනි එක තමයි ඉල්ලුම් කරුගේ මූල්‍ය පෞද්ගලිකත්වය හා මූල්‍ය වගකීම් දැරීමේ හැකියාව
ඉල්ලුම්කරුගේ මූල්‍ය පෞද්ගලිකත්වය හා මූල්‍ය වගකීම් දැරීමේ හැකියාව. ඒකත් හරි ළමයි. මොකද ඉල්ලුම්කරුගේ මූල්‍ය පෞද්ගලිකත්වය කියලා කියන්නේ ඉල්ලුම්කරුට කෙතරම් මූල්‍ය ශක්්‍යතාවයක් තියෙනවද? මට කොච්චර ස්ථාවර තැන්පතු වල බැංකුවල සල්ලි තියෙනවද? නැත්නම් මට බැංකුවල කොච්චර සල්ලි තියෙනවද? ඒක මගේ පෞද්ගලිකයි. මට කොච්චර ආදායම ලැබෙන වතු පිටි තියෙනවද? මිදි වතු, පොල් වතු, තේ වතු තියෙනවද? මට කොච්චර අපි දුමු රෙන්ට් එකා වගේ නේ කුලී රථ සේවයක් තියෙනවද? මට කොච්චර බිල්ඩින් නැත්නම් ගොඩනැගිලි කුලියට හෝ බද්දර දීප අවස්ථා තියෙනවද? ඒ එක්කෝ මගේ පෞද්ගලික මූල්‍ය වත්කම්. ඒ ගැන බලනවා. ඒ වගේ පෞද්ගලික මූල්‍ය වත්කම් තොගයක් තියෙනවා නම් මට ණයක් දෙන්න බැලි වෙන්නේ නැහැ. සහ මූල්‍ය වගකීම් දැරීමේ හැකියාව බලනවා. සමහර විට මට වත්කම් තියෙනවා. එක්ක ආදායම් තියෙනවා. තේරුණාද? එක්ක ආදායම් සහ වත්කම් දෙකම තියෙනවා. තිබුණාට මට මූල්‍ය වගකීම් දරන්න බෑ. ඔබටම දැන් තේරුම් ගන්න පුළුවන්. ඔයාලා ඇසුරු කරන සමහර යහළුවෝ ඉන්නවා. ඕගොල්ලන් අතමාරුවට පුංචි මුදල් ඉල්ල ගන්න හදිස්සියට. දෙනවද? දෙන්නේ නැහැ නේද? සමහර මතක් කර මම අරක දෙන්නම්. දෙන්නේ නැහැ නේ. ඒ වගේ ඒක එකවරක් නම් කමන්නේ නැහැ. දෙවරක් තුන්වර උත් කරපු අවස්ථා තියෙනවා. එන් පස්සේ ඔබ ඒගොල්ලන්ට ඒ අතමාරු දීමෙන් මග හරින්නේ නැද්ද? මග හරින ඔබේ මනස කියනවා මේගොල්ලෝ ගනුදෙනු වලට හොඳ නැහැ. ඒ කියන්නේ අන්න මූල්‍ය වගකීම් දරන්න බෑ. නමුත් සමහර මිත්‍රයෝ ඉන්නවා අනිවාර්යයෙන්ම ගත්තොත් කිව් දිනේට හරියටම වෙලාවට ගෙනත් දෙනවා. අන්න මූල්‍ය වගකීම් දැරීමේ හැකියාව. බලනවා ඒකනේ. ඒකත් හරි එතකොට. ඒකත් හරි. ඉල්ලුම්කරුගේ විශ්වාසවන්ත භාවය සහ ආදායම් තත්ත්වය ඒකත් හරිනේ. ඉල්ලුම්කරුගේ විශ්වාසවන්ත භාවය බලනවා. ආදායම් තත්ත්වයත් බලනවා. ඉල්ලුම්කරුගේ වෘත්තිය හා ඉල්ලුම් කරන ණය වටිනාකම. ඒකත් භාගයට හරි ඉතින්. 100%ම හරි නෑ. ඉල්ලුම්කරුගේ වෘත්තිය තරම්ම වැදගත් නෑ. ඉල්ලුම්කරු වෘත්තිකයෙක් නොවුනත් රැකියාවක් කරන්නෙක් වුණොත් එයාට ණයක් ගන්න පුළුවන්. ව්‍යාපාරිකයෙක් වුණොත් එයාට ණයක් ගන්න පුළුවන්. වෘත්තිකයෙක් කියලා මේ වෛද්‍ය වෘත්තියේ ඉන්න කෙනෙක්, ඉංජිනේරු වෘත්තියේ ඉන්න කෙනෙක්, ගුරු වෘත්තියේ ඉන්න කෙනෙක් වෙන්න ඕනේ නෑනේ. ඒ නිසා ඒක තරම් සාර්ථකම නෑ. එවනම් දැන් උත්තර දෙකක් තියෙනවා. හරි උත්තර. තුනක් sorry. ඉල්ලුම්කරුගේ ආදායම් තත්ත්වය හා ණය අපසුගීමේ හැකියාව ගැන බැංකුව බලනවා. අවධානය යොමු කරනවා. ඉල්ලුම්කරුගේ මූල්‍ය පෞද්ගලිකත්වය හා මූල්‍ය වගකීම් දැරීමේ හැකියාව බලනවා. ඉල්ලුම්කරුගේ විශ්වාසවන්ත භාවය සහ ආදායම් තත්ත්ව බලනවා. මේකේ වඩා ප්‍රබල මොකක්ද? මොකක්ද වඩා ප්‍රබල? වඩා ප්‍රබල මෙන්න මේක. හතරවෙනි එක. හේතුව ඉල්ලුම්කරුට ආදායමක් තියෙන්න ඉපේ. රැකියාවෙන් හරි වෘත්තියෙන් හරි ව්‍යාපාරයෙන් හරි ආදායමක් තියෙන්න ඉපේ. ආදායම ගැන බැංකුව අනිවාර්යෙන් බැංකුව එහා යන්න ඕනේ. මොකද ආදායම අනුව තමයි තීරණය කරන්නේ මෙයාට මේ ණය දරන්න පුළුවන්ද. පස්සේ බලනවා යාගේ සෙසු වියදම් එක්ක ණය අපසුගීමේ හැකියාව තියෙනවද කියන එක. ඒක ඊට පෙර ණය අපසුගීමේ හැකියාව බලන්න ඉස්සෙල් මොකද්ද බලන්නේ? ආදායමනේ. තේරෙනවද? ඉස්සර වෙන්නේ ආදායම. ඒ නිසා තමයි අපි මේ උත්තරේ අපි වැරදි කියලා කපලා දාන්නේ. මුලින් බලන්නේ ආදායමනේ. ඒත් එක්කම මේකෙත් එක්ක කියවෙනවනේ. ඒත් එක්කම ඉල්ලුම්කරුගේ විශ්වාසවන්ත භාවය අනිවාර්යෙන් බලන්න එපේ. ඉල්ලුම්කරුගේ විශ්වාසවන්ත භාවය බලන්න තමයි දරුවනේ කියන්නේ මෑත මාස 6ක අවුරුද්දක බැංක් ස්ටේට්මන්ට් ඉල්ලන්නේ. ජංගම ගිණුම් හිමියන්ගෙන් බැංකු ප්‍රකාශන. බැංකු ප්‍රකාශන දිහා බලමු පේනවා මෙයාගේ චෙක් අගරු වෙලාද නැද්ද? මෙයා විශාල අගෙන්ජු චෙක් පතුලින් ගෙවීම් කරලා තියෙනවා. ඒවා අගරු වෙලා නැහැ. අන්න එහෙනම් එයා විශ්වාසවන්ත කෙනෙක්. තේරුණාද? ඒත් එක්කම එයාගේ වැඩ කරන රැකියාවක් කරන කෙනෙක් නම් වැඩ කරන ස්ථානයෙන් සේවා සහතිකයක් සර්විස් ලෙටර් කියන්නේ සේවා සහතිකයක තියෙනවා නම් මෙයා හොඳ දක්ෂ අවංක කැපවුණු සේවකයෙක් කියන හැඟීම දීලා තියෙනවා නම් ඒ කියන්නේ එයා විශ්වාසවන්තයි. තේරුණාද? ඊළඟට ක්‍රිබ් එකනේ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයෙන් මෙයා පිළිබඳ මූල්‍ය තොරතුරු වාර්තාවක් ගන්න පුළුවන්. ඒකේ පැහැදිලිවම පෙන්නනවා මෙයා දැනටමත් ණයක් අරන් තියෙනවා. ඒ ණයෙන් 75ක් පමණ දැන් ගෙවානිම කරලා තියෙනවා. ඒ 75ම සෑම වාරිකයක්ම අප් ටු ඩේට් නියමිත වෙලාවට නියමිත දිනටම ගෙවලා තියෙනවා. අන්න විශ්වාසවන්ත භාවය. ඒ මූල්‍ය වාර්තාවේ කියනවා නම් මෙයා වාරික යම් අවස්ථාවල පැහැර හැරියා. සීගැන්වීමේ ලිපිය යවුවා. සීගැන්වීමේ දෙවෙනි ලිපියත් වුවම පස්සේ තමයි ගෙවුවේ. සමහර අවස්ථාවල බැංකුවට මෙයාට ගෙන්නන්න සිද්ධ වුණා. බැංකු නිලධාරීන්ට මෙයාගේ ව්‍යාපාර ස්ථානට ඇවිල්ලා හමු වෙලා සාකච්ඡා කරලා මෙයාට ලොකු බලපෑමක් කරලා මෙයාගේ ණය කරගන්න. ඒ විස්තර තියෙනවා. නම් මොකද විශ්වාසවන්ත භාවය නැහැ.
ප්‍රධානම උත්තරේ මොකද්ද? හතරවෙනි එක. ඊළඟට අපි බලමු වාණිජ බැංකු සිය සේවාදායකයින්ට ණයපත් ඔස්සේ මුදා හරින ණය හඳුන්වන නිවැරදි ක්‍රමය. මතකනේ වාණිජ බැංකුවක් ණයපත් නිකුත් කරනවා. තමන්ගේ සේවාදායකන ගිණුම් හිමියෙක් වෙන්න ඕනේ නැහැ. සේවය ලබන්නේ ඕනම සේවාදායකයෙකුට ක්‍රෙඩිට් කාඩ් එකක්. ඒ ක්‍රෙඩිට් කාඩ් එක මොකද්ද කරන්නේ? ණයක් මුදා හැරීම කරන්නේ. ණයක් ලබා දීම කරන්නේ. ඒ කියන්නේ මට ණයපතක් දෙනවා ලක්ෂ 8ක් දක්වා භාණ්ඩ ආසව මිලදී ගන්න පුළුවන්. ඔබට ණයපතක් දෙනවා ලක්ෂ 80ක් දක්වා භාණ්ඩ ආසව මිලදී ගන්න පුළුවන්. මොකද්ද? ණයක්නේ. දැන් අපිට සාමාන්‍ය ව්‍යාපාරයකින් අපි ගිහිල්ලා කියනවා මට රුපියල් 25000කට බඩු ගන්න තියෙනවා. මට මේක ණයට දෙන්න. එහෙම දෙනවද? දන්නා හඳුනන කෙනෙක් දෙයි නැත්තම් දෙන්නේ නැහනේ. දැන් ඕගොල්ලෝ ගිහලා අපි හිතමු ඕගොල්ලන් ගම අපි හිතමු දෙහිවල. ඔබ දෙහිවල ඉඳන් හදිස්සිය කරනවා වවුනියාවේ. වවුනියාව ගිහිල්ලා අපි හිතමු ඕගොල්ලන්ගේ වාහනේට මොන හරි අලුත් යාකට යුත්තකට ස්පෙයා පාර්ට් කීපයක් ගන්න වෙනවා. ස්පෙයා පාර්ට් වල මිල රුපියල් ලක්ෂ පැනලා. ඔබ කියනවා අපිට මේක ණයට දෙන්න. අපි මාසිකව හරි නැත්තම් කොටස් වශයෙන් ගෙවන්න එහෙම දෙනවද? එහෙම දෙන්නේ නැහනේ. නමුත් ඔබ ක්‍රෙඩිට් ණයපත ක්‍රෙඩිට් කාඩ් එක ප්‍රසන්ට් කරලා ඉදිරිපත් කරලා ස්පෙයා පාර්ට්ස් වල දෙනවද නැද්ද? දෙනවා. එහෙනම් තේරෙනවා. එහෙනම් ඒ කියන්නේ අපිට වාණිජ බැංකුව අතට සල්ලි දීලා බඩු ගන්න අවස්ථා දෙන එක හා සමානයි ණයපත ඉදිරිපත් කරලා බඩු ගන්න පුළුවන් නම්. එහෙනම් මේක ණයක්. හරිනේ. එහෙනම් ක්‍රෙඩිට් කාඩ්ෙන් දෙන්නේ ණයක්. ඒ දෙන ණය වලට කියන්නේ මොකද්ද? මතකද? වෙළඳ ණයද? නැහැ. විකුණුම් ණයද? අනේ මන්දා. මුදල් ණයද? නැහැ. පාරිභෝගික ණයද? නැහැ. ව්‍යාපාරික ණය. මොකද්ද උත්තරේ? විකුණුම් ණය. මතකයිනේ. ණයපත් ඔස්සේ මුදා හරින ණය තමයි අපි විකුණුම් ණය කියලා කතා කරන්නේ. සේල්ස් ලෝන්. ගිණුමකට බැර කිරීමෙන් හෝ කවුන්ටරේ මගින් ඉල්ලුම්කරු අතරපත් කරන ණය නම් මොනවද? මුදල් ණය. මතකනේ මුදල් ණය විකුණුම් ණය දෙක. එහෙනම් උත්තරේ දෙක. විතර මතක තියන්න ණයපත් ඔස්සේ මුදා හරින්නේ අපිට විකුණුම් ණය කියන එක. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ජංගම ගිණුම් හිමියන්ට ලබාගත නොහැකි පහසුකමක් වගේ නොහැකි එක හයිලයිට් කරලම තියෙනවා. ජංගම ගිණුම් හිමියන්ට ලබා ගන්න බැරි පහසුකමක්. අයිරා පහසුකම් ලබන්න පුළුවන්. කිසිම වාදයක් නැහැ. නිත්‍ය නියෝග පහසුකම් ලබන්න පුළුවන්. අපිට SO එකක් දීලා ස්ටෑන්ඩින් ඕඩර් එකක් දීලා අපිට යම් ගෙවීම් කරව ගන්න පුළුවන්. මුදල් ප්‍රේෂණ පහසුකම් පුළුවන්. ජංගම ගිණුමෙන් වෙනත් ගිණුමකට මුදල් මාරු කරව ගන්න පුළුවන්. අය රැස් කිරීම පහසුකම්. අය රැස් කිරීම පහසුකම. ඒ කියන්නේ මොකක්ද? අය කියන්නේ ලැබිය යුතු. මෙතන මේ අය කියන එකේ තේරුම ලැබිය යුතු කියන එක. හොඳයි මතක තියාගන්න. අර විවට කියන්නේ විවෘත වගේ ලැබිය යුතු කියන එකේ අර්ථය තමයි අය කියන්නේ. ලැබිය යුතු. ලැබිය යුතු. එතකොට අපිට ලැබිය යුතු දේවල් තියෙන ණය ගැතියන්ගේ මාසික අපිට ලැබෙන තියෙන මෙච්චරක්. එහෙනම් අපිට පුළුවන් බැංකුවල රැස් කරගන්න පුළුවන්. හරිද? අපිට ඔන්ලයින් බැංකින් සර්විස් එක ඔස්සේ හෝ ටෙලි බැංකින් සර්විස් එක ඔස්සේ අපිටම ක්‍රියාත්මක වෙලා රැස් කරන්න පුළුවන් එකත් හරි. ශේෂය අපේට තබා ණය ලබාගත හැකි වීම. ජංගම ගිණුමේ තියෙන රුපියල් ලක්ෂයක ශේෂයක් ඒක අපේට තියලා ණය ලබා ගන්න පුළුවන්. ඒකත් පුළුවන් නේද? ඒක බෑ. ඒක බෑනේ. ඒවිල එහෙම පුළුවන් වෙනවා ඉතිරි කිරීමේ ගිණුමක් නම්. නැත්නම් ස්ථාවර තැන්පතුවක් නම් නේ. මිසක් ජංගම ගිණුමේ තියෙන ශේෂය අපිට අපේට තියලා ණය ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි ජංගම ගිණුමේ තියෙන ශේෂය ඉක්මවා චෙක්පත් නිකුත් කරන්න අවසර ලැබෙනවා. ඒක අයිරා ණය. මේකේ අයිරාත් නෙවෙයි. එහෙනම් මේක තමයි වැරදි එක. නොහැකි එක තමයි පස්වෙනි උත්තරේ. ඊළඟ ප්‍රශ්නයට යමු. ව්‍යාපාරිකයින්ට වාණිජ බැංකුවක් තුල ස්ථාවර තැන්පත් ගිණුමක් පවත්වාගෙන යාමේ වාසියක් නොවන්නේ. දැන් ව්‍යාපාරිකයින්ට ස්ථාවර තැන්පත් ගිණුම් වලින් වාසි ලැබෙනවා. ව්‍යාපාරිකයින් හරිද? එකක් තමයි ශේෂය මත 90%ක ණයක් ලබන්න ලේසි. ස්ථාවර තැන්පත් ශේෂය අපි තුමු ලක්ෂ 10ක් කියලා. ඒ ලක්ෂ දැන් කෙලිම 90% ලක්ෂ 9ක් අපිට විනාඩි කිහිපයක් තුල ණයක් ගන්න පුළුවන්. මොකද බැංකුව දෙනවා. ඒ බැංකුවට අවදානම අඩුයිනේ. බොල් ණය අවදානම අඩුයි. හදිස්සි අපි ණය ගෙවුවේ නැත්තම් මොකද වෙන්නේ? ස්ථාවර තැන්පතුන් එන ණය කපා ගන්න පුළුවන්. එහෙනම් ඒක හරි. ඒක අහන්නේ වාණිජ බැංකුවක් තුල ස්ථාවර තැන්පත් ගිණුමක් පවත්වාගෙන යාමේ වාසියක් නොවන එක. මේක වාසියක්නේ. එහෙනම් හරිනම් ඒක නෙවෙයි උත්තරය. අහන්නේ වැරදි එකයි. අනිවාර්ය ඉතිරි කිරීමක් වේ. ඔව්නේ. අපි ඉතිරි කිරීමේ ගිණුම සල්ලි දැම්මත් ටික ටික ගන්න හිතෙනවනේ. නැති බැරි වෙලාවට. කරන්ට් account එක කොහොම සල්ලි අපි ගන්නවනේ.
තේරෙනවද? එහෙනම් ස්ථාවර තැන්පතු එහෙම බෑනේ. එහෙම දෙන්නේ නැහැනේ. විශේෂිත හේතුවක් කියලා අපි ගිණුම කැන්සල් කරලා ගත්තොත් හැරෙන්න කල්පිරණ ගන්න දෙන්නේ නැහැ. අපට අනිවාර්යයෙන්ම ඒක ඉතුරු කළා වෙනවා. එහෙනම් ඒකත් හරි. සාපේක්ෂව වැඩි පොලියක් හිමිවීම. ඔව් අනිවාර්යයෙන්ම ස්ථාවර තැන්පත් වලට සාපේක්ෂව වැඩි පොලියක් ලැබෙනවා තමයි. එහෙනම් ඒකත් හරි. ආන්නේ වාසීන වෙන ඕන එක. සමපේක්ෂකයින්ට ඉදිරියේදී ඵලදායී ආයෝජන අවස්ථාවලට ප්‍රවේශ විය හැකි වීම. මොකද කියන්නේ? සමපේක්ෂක ස්පෙකියුලේටර්ස්ලා ඒ කියන්නේ අනාගතයේදී වඩා ලාභදායී ව්‍යාපාර අවස්ථා ඇති වුණොත් ඒවා තුල ආයෝජනය කිරීම පිණිස මාන බලාගෙන ඉන්න අය. ඒගොල්ලන්ගේ විශාල මුදලක් අතේ තියාගෙන ඉන්නවා. මොකද වාසිදායක ව්‍යාපාරික අවස්ථාවක් ලැබුණොත් අපි ඒ මොහොත සල්ලි හොයන්න බෑ. අපි සල්ලි ළඟ තියාගන්න. සමපේක්ෂණ චේතනාන් කරන ඉල්ලුම කියලා අපි කතා කරේ කියන්නේ. තේරුණා? එහෙනම් සමපේක්ෂකෙන් ඉදිරියේදී ඵලදායී ආයෝජන අවස්ථාවල ප්‍රවේශ වෙන්න පුළුවන්. මොකද හොඳ ඵලදායී ආයෝජන අවස්ථාවක් ආවොත් එයාට පුළුවන් ස්ථාවර තැන්පතුව කල්පිරුණම් පස්සේ අරගෙන ඒක යොදවන්න. ස්ථාවර තැන්පතුව කල්පිරණකම් ඉන්න බෑ. තව මාස 3ක් තියෙනවා. මේ දැන්ම මේක කරන්න ඕන නම් ඉමීඩියට් බැංකුවත් එක්ක සාකච්ඡා කරලා මේ විශේෂිත අවශ්‍යතාවය කිව්වම ස්ථාවර තැන්පත් ගිණුම අවසන් කරලා ක්ලෝස් කරලා අපට සල්ලි ගන්න පුළුවන්. එහෙනම් ඒකත් හරි. ඒකත් හරි. ගිණුමේ ශේෂය ඉක්මවා චෙක්පත් නිකුත් කිරීමේ හැකියාව. ගිණුමේ ශේෂය ඉක්මවා චෙක්පත් නිකුත් කිරීමේ හැකියාව තියෙන්නේ ජංගම ගිණුම් වලට පමණයි. ඒක තමයි අපි අයිරා කියලා කතා කරේ. මේ කියන්නේ ස්ථාවර තැන්පත්. ස්ථාවර තැන්පත් ගිණුමේ ශේෂය ඉක්මවා අයිරා කතාවක් නැහැ නේ. එහෙනම් පැහැදිලිම උත්තරේ මොකද්ද? වැරදි උත්තරේ නැහැ. වැරදි උත්තරේ තමයි පස්වෙනි උත්තරේ. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. බැංකු ණයක් මුදාහල විට පළමු ණය වාරික අය කර ගැනීමට පෙර ණය ගෙවීම සඳහා ණය ගනුවාට ලබා දෙන සහන කාලය කෙසේ හඳුන්වන්නේද? දැන් දරුවනේ සාමාන්‍යයෙන් බැංකු ණයක් අපිට ලබා දුන්නාන් පස්සේ ලබා දීපු මාසේ ඒ ශනිකෝම ණය වාරික අය කරන්නේ නැහැ. අපි කියන්නේ ගහෙන් ගෙඩින්න වගේ එහෙම ගෙවන්න බෑනේ. දැන් විශේෂයෙන්ම ව්‍යාපාරික පැත්තේ ව්‍යාපාරික ලෝන් තියෙන ව්‍යාපාරික ණය ණය ක්‍රම තියෙනවා. සමහර ව්‍යාපාරික ණය තියෙනවා අවුරුද්දක් යනකම් අය කරන්නේ. අවුරුද්දම දෙනවා. ඒ කියන්නේ ඒ ණය අරගෙන ආයෝජනය කරලා ඒකෙන් ආදායම් උපද්දවන්න අවස්ථාව දෙනවා. ආදායම් උපද්දවන්න ගත්තේ පස්සේ තමයි ණය වාරික අය කරන්න ස්ටාර්ට් කරන්නේ. තේරෙනවද? සමහරව මාස 3ක්. කොහොමත් බැංකු පරිචය අනුව මාසයක් අනිවාර්යයෙන්ම සහන කාලයක් හම්බ වෙනවා. ඒ කියන්නේ ණය මුදාහර මාසේ අය කරන්නේම නැහැ. ඊළඟ මාසෙ දැන් තමයි අය කරන්නේ. එහෙනම් මාසයක් අනිවාර්යයෙන්ම කල් ලැබෙනවා. ඒකට අපි කියන්නේ මොකද්ද? අනුග්‍රහක කාලය. අනුග්‍රහක කාලය තමයි ග්‍රේස් පීරියඩ්. ඒතර ණය විරාම කාලය, ණය අක්‍රිය කාලය, ඒ ඔක්කොම වැරදි. ණය බැහැර කාලය, හෝනා දින සියල්ල වැරදි. උත්තරේ තමයි ණය අනුග්‍රහක කාලය. තුන්වෙනි උත්තරේ. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. ස්ථාවර තැන්පත් සම්බන්ධයෙන් වඩා සාවද්‍ය ප්‍රකාශය. ස්ථාවර නැත්නම් කාලීන තැන්පත් ෆික්ස්ඩ් ඩිපොසිට් සම්බන්ධයෙන් වඩාත් සාවද්‍ය කියන්නේ මොකද්ද? වඩාත් වැරදි ප්‍රකාශය. සාපේක්ෂව වැඩි පොලියක් හිමි වේ. ඒක හරිනේ. අනිත් තැන්පත් වලට පොලිය වැඩියෙන් හම්බ වෙනවනේ. ඒක හරි. එහෙනම් වැරදි එක නෙමෙයි. ඒක හරි උත්තරේ. ඒක හරි උත්තරේ. ආපසු ගැනීමට పూర్ව දැනුම් දීමක් කළ යුතුයි. ඒකත් බොහෝ විට හරි. මොකද ස්ථාවර තැන්පතුවක් සාමාන්‍යයෙන් බැංකුව නිකන් තියන් ඉන්නේ. අපි මාස 24ට දැම්මත් 12ට දැම්මත් දන්නවා සාමාන්‍ය විශේෂිත හේතුවක් මත අපි 1000කට නැත්නම් 100කට දෙන්නෙක් වගේ තමයි හදිස්සි වෙලා ඉල්ලන්නේ. අනිත් අය ඉල්ලන්නේම නැහැ. ඒ නිසා මේ ස්ථාවර තැන්පත් වල තියෙන සල්ලි වාණිජ්‍ය බැංකු පිටත ආයෝජනය කරනවා. මහා බැංකු සුරකුම්පත්වල, කොටස් වෙළඳ පොලේ, ණයකරවල විශ්වාසනීය සමාගම් නිකුත් කරන වාණිජ්‍ය පත්‍රවල ආයෝජනය කරනවා. ඒ නිසා අපි එකවර සල්ලි දෙන්නේ නැහැ. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් කියන්නේ සතියකට කලින් දැනුම් දෙන්න ඕනේ. මට මේ ස්ථාවර තැන්පතු කල් පිරෙනවා මට සල්ලි දෙන්න. නැත්නම් කල් පිරෙන්න පෙර මට සල්ලි අවශ්‍යයි ලබා දෙන්න. එහෙම කිව්වට ඉතින් සතියක් වල දවසකිනුත් දෙනවා. නමුත් කලින් දැනුම් දීම කියන එක අවශ්‍යයි. එහෙනම් ඒකත් හරි. ශේෂය අපේට තබා 99ක් පහසු ලබා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැ පුළුවන්. එහෙනම් ඒකත් හරි. ඊළඟට ගිණුමට වරින් වර අමතර මුදල් එක් කළ හැකි. සම්පූර්ණ වැරදීනේ. ස්ථාවර තැන්පත් ගිණුමකට එහෙම සල්ලි දාන්න බෑනේ. එහෙනම් ඒක තමයි උත්තරේ එනවා. කල් පිරීමට පෙර ආපසු ලබා ගතහොත් පොලිය අනිවාර්යයෙන්ම අඩු වෙනවා. එක්ක පොලිය නැතිනම් එක්ක අඩු වෙනවා. එහෙනම් ඒකත් හරි. එහෙනම් පැහැදිලි උත්තරේ මොකද්ද? හතරවෙනි උත්තරේ.
තේරුණානේ? අපි ඊළඟ ප්‍රශ්න වලට යමු. මේ සප්ලයි ටයිප් එකේ ක්වෙස්චන් නැත්නම් සැපීම් වර්ගයේ ප්‍රශ්න. ඒ කියන්නේ සුදුසු වචනයක් හරි වචන වල හිස්තැන් පුරුදු ප්‍රශ්න 2015 විභාග ප්‍රශ්න විමුක්ත ප්‍රශ්නයක්. 40 වෙනි ප්‍රශ්නේ අයන්න. විදේශිකයින් කොළඹ කොටස් වෙළඳපොළෙහි ගනුදෙනු වලට සම්බන්ධ වන්නේ හිස්තැනක් ගිණුම් හරහා වන අතර මෙම ගිණුම් පවත්වාගෙන බැංකු හිස්තැනක් නමින් හැඳින්වේ. මතකද? දැන් විදේශ රටවල ඉන්න විදේශිකයින්ට ලංකාවේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න පුළුවන්. හෙවත් ලංකාවේ කොටස් වෙළඳපොළ තුල කොටස් ගනුදෙනු කරන්න පුළුවන්. ලංකාවේ කොටස් වෙළඳපොළ තුලින් මිලකල සමාගම් වල කොටස් මිලදී ගන්නත් ලාභයක් තියාගෙන වැඩි මිලකට විකුණන්නත් ඒකට අයිතියක් තියෙනවා. ඒකට ගෙවන්න එපා දරුවෝනේ. ගෙවන්න වෙනම ඒ කියන්නේ චෙක්පත් මගින්නේ කොටස් වෙළඳපොලේ ගනුදෙනු පියවන්නේ චෙක්පත් මගින්. අපි ඒක ෂෙයා මාකට් පාඩමේ ඉස්සරහට කතා කරනවා. තේරුණාද? කොටස් වෙළඳපොලේ ගනුදෙනු පියවන්නේ මතක තියාගන්න ව්‍යවහාර මුදලින් නෙවෙයි චෙක්පත් වලින්මයි. ඒක විදේශිකයෙක් ආවත් එයා චෙක්පතක් භාවිතා කරන්න ඕන. ඒක විදේශිකයා ලංකා රුපියල් පාවිච්චි කරන්නේ නැහනේ. එයාට හුරුත් නැහැ. එයාට පුළුවන් ඒගොල්ලන්ගේ රටේ විදේශ ව්‍යවහාර මුදල් වලින්ම මෙහි ගිණුමක් පවත්වා ගන්න පුළුවන් බැංකුවල. ඒ ගිණුම මත එයාට පුළුවන් චෙක්පතක් කරන් චෙක්පත් නිකුත් කරන්න. ඒ ගිණුම මොකද්ද? සියරා ගිණුම් කියන්නේ ඒක තමයි. සියරා ගිණුම්. සියරා ගිණුම්. සියරා ගිණුම්. සියරා. සියරා ගිණුම්. සියරා ගිණුම්. සියරා ගිණුම්. සියරා ගිණුම්. එහෙම නැත්නම් සියරා මෙහෙම ලියුවත් කමක් නැහැ. මේ ඉංග්‍රීසි වචනේ ලියුවොත් මේවා ලකුණු ලැබෙනවා. තේරෙනවද? share investment external rupee account කියන එක. share investment external rupee account. ඒ කියන්නේ කොටස් ආයෝජන බාහිර රුපියල් ගිණුම් ක්‍රම. එහෙනම් මේක දිගටම ලියනවා නම් කොටස් ආයෝජන බාහිර රුපියල් ගිණුම් ක්‍රමය. කොටස් ආයෝජන බාහිර රුපියල් ගිණුම් තියෙනවනේ. ඔක තමයි දැන් විභාගෙදි මාකින් ස්කීම් එකෙත් මේ දිගටම අපේක්ෂා කළේ නැහැ. සියරා කියුණා ඉංග්‍රීසියෙන් වේවා සිංහලෙන් වේවා සියරා ගිණුම් කියුණා ලකුණු ලැබුණා. ඒ දිගටම තියෙන කොටස් ආයෝජන බාහිර රුපියල් ගිණුම් කියන එක. share investment external rupee account. මෙන්න මේ ගිණුම් දැන් විදේශිකයන්ට ලංකාවේ කොටස් වෙළඳපොලේ මිලදී ගන්න කොටස් සදා ගෙවීම් කරන චෙක්පත් බන් ගෙවීම් කරන්න මේ ගිණුම තියෙන්නේ. විදේශ මුදලින් මේ ගිණුම පවත්වාගෙන අනිවාර්යයෙන්ම ලංකා වාණිජ බැංකුව. ලංකාවේ අදාළ වාණිජ බැංකුව මේ ආයෝජකයා වෙනුවෙන් ඒ ගිණුමේ බාරකරු වෙනවා. ඒ නිසා මේවට කියනවා බාරකාර බැංකුව. මොනවද කියන්නේ? බාරකාර බැංකුව. බාරකාර බැංකුව. බාරකාර බැංකුව. බාරකාර බැංකුව කියලා ඒවට කියන්නේ. මොකද මේක මොකද විදේශිකයෙක්නේ. විදේශිකයෙක් වෙනුවෙන් මේක මෙයාට වගකීමක් තියෙන බැංකුවට. තේරෙනවද? බාරකාර බැංකුව. එහෙනම් මේක ඉංග්‍රීසියෙන් කියන මොනවද? කස්ටෝඩියන් බැංක්ස් කියන. Custodian banks. Custodian banks කියලාත් කියන ඉංග්‍රීසියෙන්. එහෙම ලියලා ලකුණු දෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඊළඟ ප්‍රශ්නේ බලන්න. 2016 විභාග ප්‍රශ්නයක් 35 වන අභ්‍යාසයේ ආ කොටසෙන් අහපු ප්‍රශ්නය. කෙටි කාලින හිමත් తాවකාලික බැංකු අයිරා පහසුකම් හිස්තැනක් අපමත ලබාගත හැකි අතර දිගු කාලීන හිමත් ස්ථාවර බැංකු අයිරා පහසුකම් හිස්තැනක් අපමත ලබා ගන්න පුළුවන්. මොකද කියන්නේ? දැන් කෙටි කාල අයිරා මතකයිනේ. මාස 3කින් කල්පිරෙනවා. අපිට ගිණුම විශේෂයේ ඉක්මුවා චෙක්පත් අන කරන්න බලය ලැබෙනවා. අපි චෙක්පත් අන කරනවා බැංකුව ගෙවනවා. ඒතර අපි ණයක් ගත්තා සමානයි. හැබැයි මාස 3ක් තුල අපි ඒක සෙටල් කරන්න ඕනේ. ඒ කෙටි කාල හිමත් తాවකාලික අයිරා පහසුකම් අපිට දෙන්නේ මොකද්ද? විශ්වාසයේ මත. දැන් ජංගම ගිණුම් හිමියෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් විශ්වාසය කඩ කරගත්තා. නිතර චෙක්පත් අන කරන ගිණුමේ සල්ලි නෑ. දැන කරන්නේ. තේරෙනවද? යම් වංචනික ක්‍රියාවලට පෙළඹිච්ච අවස්ථා තියෙනවා. විශ්වාසය කඩ වුණා. ඒක ඔයාට අයිරාවක් දුන්නා. මාස 3ෙන් සෙටල් කරන එයා මාස 6ක් විතර ඇද්දා. දඩ පොලිස් ගෙව්වා. උසාවිත් කියන්න උනා. විශ්වාසය නැහැ. නිසා විශ්වාස ඒ කියන්නේ ජංගම ගිණුම විධිමත් ලෙස පවත්වගෙන ගියපු විශ්වාසවන්තයර තමයි දෙන්නේ. විශ්වාසය තමයි මේකේ අපේ.
ඉතින් මේකට මාකින් ස්කීම් එක මේ අවුරුද්දේ විතරක් මේ ප්‍රශ්නේ කීප සැරයක් මැහුවා. මේ අවුරුද්දේ විතරක් තිබුණේ මොකද්ද? පුද්ගලප කියලා. පුද්ගලප. එතරම්ම හොඳ නැති වුණත් ඒකත් හොඳයි. ඉතින් පුද්ගලප කියන එක. පුද්ගලප. දැන් නිකම් අපිට නිකම් පුද්ගලප කොහොම මතක් වෙන අර සාමාන්‍ය ණය මුදලක් දිගු කාලීන ණයක් ගන්නකොට පුද්ගලයෝ දෙන්නෙක් අස්සම් කරනවානේ. එහෙම අදහස මෙතන එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ පුද්ගලයාගේ විශ්වාස හොඳ බව තමයි කියන්නේ. පුද්ගලයා කියන එක තේරුම මොකද්ද? විශ්වාසය කියන එක. විශ්වාසයට ලකුණු දුන්න. විශ්වාසය ස්කීම් එක print කරලා තිබුණේ නැහැ. විශ්වාසය අර උත්තරපද පරීක්ෂණයේ ආරම්භක උපදේශක රැස්වීමේදී ටීචර්ස්ලා උත්තරේ අතින් ලියලා ඒකට ලකුණු දෙන්න තිබුණේ. විශ්වාසය ලියුවොත් ප්‍රශ්නයක් නැහැ. විශ්වාසය තමයි කියන්නේ. පුද්ගලයා කෙනෙක් විශ්වාසයම තමයි. ලබාගත හැකි අතර දිගුකාලීන ස්ථාවර නැත්නම් ස්ථාවර අයිරා අර මාස 12න් කල්පින එහෙම දෙන්නේ නැහැ. කොච්චර විශ්වාසවන්ත කෙනෙක් වුණත් දෙන්නේ නැහැ. මම බැංකු කළමනාකරුවෙක් මගේ එකම සහෝදරයා තමයි මේක ඉල්ලන්නේ. එකම සහෝදරයා මට විශ්වාසය ඒ වුණත් දෙන්න බෑ. මොකද තියෙන ප්‍රතිපත්තියක් නිශ්චිත සුරකුමක් ඇපයක් ඉල්ලනෝමයි. තේරෙනවද? ගොඩක් වෙලාට ඒකට ගන්නේ දේපල ඇපයක්. එක්ක ඉඩම් ඔප්පුවක්, නිවාස ඔප්පුවක් නැත්නම් මොකද්ද ස්ථාර්තන්පත්. දැන් මේකේ ඇප තියෙන නිසා දැන් ඇප නොතිබුණා අපට උත්තරේ ලියන්න ඇප කියලා. මේක ඇප තියෙනවනේ. තේරෙනවද? ඇප නොතිබුණා නම් ඇප මත නිකුත් කරගෙන ලියන්න පුළුවන්. දැන් මේක ඇප තියෙනවනේ. එහෙනම් මොකද්ද ලියන්නේ? ඔක්කොම අපිට ලියන්න බෑනේ. දේපල ඇප. පොදුවේ ලියන දේපල ඇප. දේපල ඇප මත. තමයි උදාහරණය. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. බැංකු අයිරා පහසුකම් ලබා ගැනීමට හිස්තැනක් අවශ්‍ය වන අතර බැංකු ණයක් ලබා ගැනීමට හිස්තැනක් අවශ්‍ය නොවේ. මොකද ඒ කියන්නේ? බැංකු අයිරා පහසුකම් ලබා ගන්න මොකද අවශ්‍ය වෙන්නේ? ජංගම ගිණුමක් අවශ්‍යමනේ. ජංගම ගිණුමක් නැත්නම් අයිරා කතන්දරයක් නැහැනේ. ඉතිරි කිරීමේ ස්ථාවර ගිණුම් කෝටි ගාණක් තිබුණත් වැඩක් නැහැනේ. අනිවාර්යයෙන්ම ජංගම ගිණුමක ශේෂය ඉක්මවානේ චෙක්පත් ලබා නිකුත් කරන්න අවසර දෙන්නේ. ජංගම ගිණුමේ තියෙන ශේෂය ඉක්මවා තමයි චෙක්පත් නිකුත් කරන්න අවසර දෙන්නේ. ඒක තමයි අයිරාව කියන්නේ. එහෙනම් අයිරාව ගන්න අනිවාර්යයෙන්ම ජංගම ගිණුමක් අවශ්‍යමයි. ජංගම ගිණුමක්. නැත්නම් මොකද්ද? ඉල්ලුම් තැන්පතුවක්. ඒත් හරිනේ. ඉල්ලුම් තැන්පතුවක්. ඒත් හරිනේ. අවශ්‍ය වන අතර බැංකු ණයක් සාමාන්‍ය බැංකු ණයක් ලබා ගන්න. ගැනීමට මොකද්ද? ජංගම ගිණුමක් අවශ්‍ය නැත්නම් ගිණුමක් අවශ්‍යත් නැහැ. තේරෙනවද? එක්කෝ ජංගම ගිණුමක් කියලා ලියන්න පුළුවන් ජංගම ගිණුමක්. නැත්නම් ගිණුමක් පොදුවේ. ගිණුමක් තියෙන්න ඕනෙත් නැහැ. ගිණුමක් අවශ්‍ය නැහැ. දැන් ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන ඒකත් ණයක්නේ. ගිණුමක් ඕනේ නැහැ නේ වගේ. ඊළඟට ණය ඉල්ලුම්කරුවෙකුගේ විශ්වාසවන්ත බව තහවුරු කර ගැනීමට බැංකු අනුගමනය කරන ප්‍රධාන ක්‍රියාමාර්ගය වන්නේ හිස්තැනක් ඉල්ලුම්කරු පිළිබඳ වාර්තාවක් ලබාගෙන යෑගීමයි. දැන් ණය ඉල්ලුම්කරුවෙකුගේ විශ්වාසවන්ත බව බලන්න ක්‍රම ගොඩක් තියෙනවා. එයාගේ ජංගම ගිණුමේ මාස 6ක අවුරුද්දක පසුගිය ආසන්න මාසික ගිණුම් ප්‍රකාශනයන් චෙක් කරන්න පුළුවන්. එයා රැකියාව කරන වැඩ කරන ස්ථානයේ සේවා සහතිකයක් ගෙනල්ලා ඒකේ අනුව චෙක් කරන්න පුළුවන්. නමුත් හොඳම එක මොකක්ද? හොඳම එක තමයි මොකද? ක්‍රිබ් එකනේ. ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයෙන් වාර්තාවක් ගන්න එක. මොකද ණය තොරතුරු කාර්යාංශය හරියටම කියනවා මෙයා වෙනත් ප්‍රදේශයක වෙනත් බැංකුවකින් ණයක් අරන් තියෙනවද? ඒක නිවැරදිව අප් ටු ඩේට් ගෙවලා තියෙනවද? නැත්නම් තවමත් ගෙවමින් ඉන්නවද? දැන් එයා ගෙවීම අත්හැරලාද? නැත්නම් බැංකුවට බොල් නෑ පාඩුවක් කරලාද? තියෙනවනේ. ඒ නිසා ඉල්ලුම්කරුගේ සැබෑ විශ්වාසවන්ත භාවයේ විනිවිද දකින්න පුළුවන් එක තමයි ණය තොරතුරු කාර්යාංශෙම රිපෝට් එකක් ගන්න එක. ඒ නිසා තමයි ඇත්තම රිපෝට් එකක් ගන්න. තේරුණාද? ක්‍රියාමාර්ග වන්නේ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය. ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයෙන් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයෙන්
ඉල්ලුම් කරු පිළිබඳ වාර්තාව ලබාගෙන යැවීම. ඒක තමයි හොඳම ක්‍රියාවලිය. පැහැදිලිද? අපි ඊළඟ ප්‍රශ්නට යමු. පොලී ගණනය කිරීම සම්බන්ධයෙන් අයිරා ණයක් සාමාන්‍ය ණයකින් වෙනස් වන්නේ හිස්තනක් හා හිස්තැනකට පමණක් පොලී අය කිරීම. මතකයි නේද මේක? කියවනකොටම අයිඩිය එක එන්න එපේ. මොකද පොලී ගණනය කිරීමේදී සාමාන්‍ය ණයයි අයිරා ණය වෙනස්කම් තියෙනවනේ. සාමාන්‍ය ණයක් අනුමත මුළු කාලෙටම පොලී අය කරනවා. අනුමත මුළු මුදලටම අය කරනවා. දැන් අපි හිතමු සාමාන්‍ය ණයක් ගත්තා කියලා අවුරුදු 5කින් ගෙවන්න. අපි අවුරුදු 3කින් එක අපසු පියවනවා කියනකොට නමුත් අදාළ නැහැ. අවුරුදු 5ටම අපි පොලී අය කරනවා. අද තරංගකාරී බැංකු ලෝකයක් තියෙන නිසා සමහර බැංකු අවුරුදු 5ටම ගන්න නැහැ. අපි 3න් ගෙවුවොත් අවුරුදු 4ක විතරක් ගන්න අවුරුද්දක් අත්තරින. ඒ තරඟ නිසා. නැත්නම් සාමාන්‍යයෙන් පොලී ගන්නවා. ඒ වගේ අපි ලක්ෂ 10ක ණයක් අනුමත කරගන්නම හැබැයි අපි ඒක අපේ ගිණුමටයි සල්ලි දාගන්නේ. අපි අතර ගන්නෑ. ගිණුම අපේ ජංගම ගිණුම බැර කරගන්නවා. බැර කළාට ඒ ලක්ෂ 10ක් අපි පාවිච්චි කළේ ලක්ෂ 8යි. ලක්ෂ 2ක්ම පාවිච්චි කළේ නැහැ. නමුත් මොකද වෙන්නේ? මුළු ලක්ෂ 10ටම පොලී අය කරනවා. හැබැයි අයිරා ණයක් නම් එහෙම වෙන්නේ ලක්ෂ 10ක් අනුමත කරගෙන ලක්ෂ 3ක් නම් පාවිච්චි කරේ 3කට පමණ පොලී අය කරන්නේ. අයිරාවක් අපි අනුමත කරගන්නවා ස්ථාවර අයිරාවක් මාස 12ක. හැබැයි අපි මාස දෙකයි පාවිච්චි කළේ. ඒ කියන්නේ මාස අයිරාව අරගෙන පාවිච්චි කළ මාස දෙකෙන් සෙටල් කරා නම් පොලී අය කරන්නේ ඒ අයිරාව පාවිච්චි කළ කාලයට පමණ. එහෙනම් අයිරාව පාවිච්චි කළ ප්‍රමාණයට සහ කාලයටයි පොලී අය කරන්නේ. එහෙනම් සාමාන්‍යයෙන් වෙනස් වන්නේ පාවිච්චි කළ නැත්නම් භාවිතා කළ ප්‍රමාණය හා භාවිතා කළ කාලයට පමණක් පොලී අය කරනවා. අය කිරීම. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නේ වාණිජ බැංකු මුදා හරින සාමාන්‍ය ණය හිස්තැනක් ණය සහ හිස්තැනක් ණය වශයෙන් ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කරනවා. ඒක දන්නවනේ. වාණිජ බැංකු මුදා හරින ණය මූලික වර්ග දෙකයි. එකක් විකුණුම් ණය. ණයපත්‍ර වශයෙන් මුදා හරින ණය. අනිත් එක මුදල් ණය. ගිණුම් හිමියන් දෙන ණය. මුදල් ණය කොටස් දෙකයි. මොනවද? ව්‍යාපාරික ණය, පාරිභෝගික ණය. ව්‍යාපාරික ණය, පාරිභෝගික ණය. නැත්නම් අපිට පුළුවන් මුදල් ණය උඩම බෙදන්න පුළුවන් අයිරා ණය සාමාන්‍ය ණය. ඒක වඩා හොඳයි. මුදල් ණය කියන බෙදනවා අයිරා ණය සාමාන්‍ය. අයිරා ණය කියන්නේ ජංගම ගිණුම් හිමියට විතරක් දෙන ණය. සාමාන්‍ය ණය කියන්නේ ඕනම ගිණුම් හිමියෙක් විතර දෙන ණය. ඒ සාමාන්‍ය ණය කොටස් දෙකයි. ඒක අහන්නේ කියන්නේ සාමාන්‍ය කොටස් දෙකයි. මොනවද? ව්‍යාපාරික ණය, පාරිභෝගික ණය. ව්‍යාපාරික අවශ්‍යතා සඳහා ව්‍යාපාර විසින් ගන්න ණය නම් ව්‍යාපාරික ණය. අපේ එදිනෙදා පාරිභෝජන කටයුතු සඳහා පාරිභෝගික ගන්නවා නම් ඒක පාරිභෝගික ණය. එහෙනම් මේක එන්නේ එකක් ව්‍යාපාරික ණය සහ අනිත් එක පාරිභෝගික ණය. හරිනේ? ඊළඟ ප්‍රශ්නේ බලමු. ණය මුදා හැරීමේදී වාණිජ බැංකු විසින් පිළිගන්නා ඉතා විශ්වාසවන්ත සුරකුම් වන්නේ. දැන් ණයක් දෙනකොට වාණිජ බැංකුව අපෙන් විවිධ සුරකුම් ඉල්ලනවනේ. ඒ සුරකුම් විශ්වාසවන්ත වෙන්න එපා. දැන් සමහර අපි හිතමු මුහුදක් අයිල්ලක තියෙන ඉඩමක් විශ්වාස කරන්නේ නැහැ. ඒ මුහුද සමහර බලන්න ඔය මොරටුවේ ගොඩ උයන ප්‍රදේශේ නිතර මුහුදු කාදනය වෙනවනේ. ඒ වගේම හලාවත පැත්තේ මාරවිල මුහුදු කටුව පැත්ත නිතර මුහුදු කාදනය ලක් වෙනවනේ. ඒ වගේ ප්‍රදේශයක ඉඩමක් බැංකුවට අපි අපේට ලැබුවට අපි ණය පැහැර හරිනකොට මොකද වෙන්නේ? අපේ මුහුදු බත්තලා ඉවරයි. අවදානමක් තියෙනවනේ. තේරෙනවද? අපි හිතමු අපි යම්කිසි ගොඩනැගිල්ලක් අපේට තියෙනවා. කඳුකර ප්‍රදේශයේ තියෙන ගොඩනැගිල්ලක් නම් එකවර නායාමතුළු මොකද වෙන්නේ? සුණු අපේ ඉවරයි. අවදානම් තියෙනවනේ. පුද්ගලයන් අප ණයකට පුද්ගල දෙන්නෙක් අසං කරනවා. දෙන්නම මැරෙනවා. දෙන්නම අතුරු දහන් වෙනවා. අපේ ඉවරයිනේ. නමුත් කවදාකවත් බැංකුවට අහිමි වෙන්නේ නැති අප දෙකක් තියෙනවා. මොකද්ද? ඒ තමයි ස්ථාවර තැන්පත් අප. මගේ ස්ථාවර තැන්පතුවක් තියෙනවා කෝටි 10ක. ඒ කෝටි 10න් අනිවාර්යයෙන්ම 90ක් කෝටි 9ක් අර ගිණුම අපේට දෙලා ණය ගන්න පුළුවන්. ඒක නැති වෙන්නේ නැහැ නේ. බැංකු සල්ලි තියෙනවනේ. අනිත් එක ජීවිත රක්ෂණ ඔප්පු. තේරෙනවද? අපි හිතමු උදාහරණයක් වශයෙන් ඔබ ජීවිත රක්ෂණ ඔප්පුවක් ගන්න මොකටද? හදිස්සියේ ඔබ මිය ගියොත් ය පෙන්නන්නට වන්දියක් ගන්න. හරිද?
ඔප්පු කාලය තුල මිය නොගියොතින් අර ගෙවූ වාරික පොලිසා බෝනස් සමග පොලිසා ප්‍රසාද මුදල් සමග ඉතිරි කිරීමක් සේකවර විශාල මුදලක් අතර ගන්න. පැහැදිලිනේ? එහෙමනම් මම ජීවිත රක්ෂණුපුවක් ගත්තම දරුවනේ මම මිය ගියොත් වන්දි හම්බ වෙනවනේ. එහෙනම් ජීවිත රක්ෂණුපුව බැංකුවට අපේට තැබුවම වන්දි වලින් බැංකු ණය කපාගෙන ඉතිරි විතරයි යපෙන්නන්න දෙන්නේ. මම මිය ගියේ නැත්නම් ඔප්පුව කල්පින දවසට මට ප්‍රතිලාභ ලැබෙනවනේ. ඒ ප්‍රතිලාභ වලින් බැංකු ණය කපාගෙන දෙන්නේ. නිසා කවදාකවත් මේ දෙකෙන් බැංකුවට පාඩුවක් වෙන්නෙම නැහැ. එහෙනම් විශ්වාසවන්තම අප දෙක නැවත හැවුවොත් ලියන්න ඕනේ මේ දෙකම පමණයි. වෙන විකල්ප වලට ලකුණු නැහැ. පළවෙනි එක තමයි ජීවිත රක්ෂණ ඔප්පු. ජීවිත රක්ෂණ ඔප්පු. නිකම්ම රක්ෂණ ඔප්පු ලකුණු නැහැ. නිකම්ම බෑ ජීවිත වෙන්න ඕනේ. ජීවිත රක්ෂණ ඔප්පු. ජීවිත රක්ෂණ ඔප්පු සහ ස්ථාවර නැත්නම් කාලීන තැන්පත්. ස්ථාවර කිව්වත් කමක් නැහැ. එහෙම නැත්නම් ස්ටොක් කාලීන තැන්පත් කිව්වත් කමක් නැහැ. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මෙතන ඉතින් අපි කරන්නේ කෙටි නිශ්චිත ඒ සප්ලයි ටයිප් තමයි කෙටි නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. තේරෙනවනේ මේකෙත් නිශ්චිතවම ලියන්න ඕනේ. නිශ්චිතවම සංකල්පීය වශයෙන්ම ලියන්න ඕනේ. තේරෙනවද? විස්තරාත්මක නෙවෙයි. මේ තියෙන 2011 පැරණි විභාග ප්‍රශ්න පත්‍රය ආපු 36 වන අභ්‍යාසය. පුද්ගලයෙක් වෙළඳ සැලකින් භාණ්ඩ මිලටගෙන අදාළ මුදල ගෙවීම සඳහා තමාට හිමි වළංගු හරපත ඩෙබිට් කාඩ් එක ගෙවීම් කවුන්ටරයෙන් අයකැමි වෙත ඉදිරිපත් කරන ලදී. එම හරපත අදාළ විද්‍යුත් යන්ත්‍රයට ඇතුළු කළද යන්ත්‍රය ප්‍රතික්ෂේප කර රිජෙක්ට් කරන ලදී. අපි ඩික්ලයින් වෙනවා කියන්නේ මේට ප්‍රධාන හේතුව යකි කුමක්ද? උත්තරේ දන්න ඕගොල්ලෝ. පුද්ගලයෙක් වෙළඳ සැලකින් භාණ්ඩ මිලදී අරගෙන ගෙවීම් පියවන්න ඩෙබිට් කාඩ් එක දුන කැෂියරට. එයා ඒක අදාළ විද්‍යුත් යන්ත්‍රයට. මොකක්ද අදාළ විද්‍යුත් යන්ත්‍රය? මතකනේ? මතක නේද දැන්? දැන් පේපර් එක මෙහෙම කිව්වට අපි දැනගන්න ඕනේ මොකක්ද? ඉලෙක්ට්‍රොනික data search machine. මතකයිනේ? ඉලෙක්ට්‍රොනික data search machine. නැත්නම් ඉලෙක්ට්‍රොනික දත්ත පිරික්සුම් යන්ත්‍රය. ඒ යන්ත්‍රය ඇතුළු කළද ප්‍රතික්ෂේප කළා. මොකක්ද හේතුව? ඩෙබිට් කාඩෙන් ගෙවන්න බැරි රිජෙක්ට් කරනවා කියන්නේ මොකද්ද? ගිණුමේ සල්ලි නැහැ. සරලම උත්තරෙ එච්චරයිනේ. ජංගමෝ ඉතින් ගිණුමේ සල්ලි තියෙන්න එපේ. සල්ලි නැත්තම් කාඩ් එක රිජෙක්ට් වෙනවා. තේරුණාද? එහෙනම් ලියන්න ඕන ගිණුමේ මොකද්ද ලියන්න වඩා හොඳම ක්‍රමය? ගිණුමේ මුදල් නොමැති නිසා. මාකින් ස්කීම් එකේ තිබුණේ ඕක තමයි උත්තරේ. නමුත් ඕක හොඳම උත්තරේ නෙවෙයි දරුවනි. දැන් ගිණුමක මුදල් නැත්තම් මොකද වෙන්නේ? ගිණුම කැන්සල් කරනවනේ. මුදල් නැති ගිණුමක් තියාගන්නනේ බැංකුවක්. ගිණුමේ මුදල් නැත්නම් ගිණුම අහෝසි නොවී තියෙන මොකෝ? ගිණුමේ කීයක් හරි තියෙනවා. එහෙනම් ගිණුමේ සල්ලි තියෙනවා මදි. ඒ අදහස උන හරියට කියන්නේ. තේරෙනවද? මාකින් ස්කීම් එකේ තරමක බාල විධි උත්තරයක් අපේක්ෂා කරත් ඔබ බාල වෙන්නේ නැහැ. මම ඔබ බාල කරන්නෙත් නැහැ. තේරෙනවද? අපි ලියන්න පරිපූර්ණ උත්තරේ. එහෙනම් ගිණුමේ සල්ලි නැහැ කිව්වොත් දරුනේ ඒක අසාධාරණයි. කියන්නේ ගිණුමක් නැහැ නේ එහෙනම්. ගිණුමේ සල්ලි නැත්තම් ගිණුම වහනවා. ගිණුම ක්ලෝස් කරන බැංකුවනේ. නමුත් ගිණුමේ සල්ලි තියෙනවා. ගිණුමේ ප්‍රමාණවත් මුදලක් නැහැ. එහෙනම් ගිණුමේ ප්‍රමාණවත්. ඒකයි වැදගත් වෙන්නේ. ගිණුමේ ප්‍රමාණවත් මුදලක් නොමැති වීම. ඒකයි උත්තරය. පැහැදිලිනේ? අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. 2013 ඒ පැරණි විභාගයට ආපු ප්‍රශ්නයක් 36 වෙනි ප්‍රශ්නය වශයෙන් ආපු. අක්‍රීය ගිණුම් dormant accounts යන්න කෙටින් පැහැදිලි කරන්න. මේක බොහොම ජනප්‍රිය සංකල්පයක්නේ. මේ දවස්වල ගොඩක් ලංකාවේ බැංකුවල dormant accounts තමයි දකින්න පුළුවන්. මොකද අපේ රටේ දැන් ලොකු ප්‍රශ්නයක් මේ කොවිඩ් වසංගතේනේ. ඒකත් එක්ක අපේ රටේ ගොඩක් ව්‍යාපාර හිර වුණා. සංචාර කර්මාන්තේ කඩාගෙන වැටුණා. ගොඩාක්නේ සෑම ශ්‍රේෂ්ඨකම අපේ දැන් ව්‍යාපාර ශ්‍රේෂ්ඨේ හිරවලන තියෙන ලෝකෙටත් මත් එහෙමයිනේ. අපේ විශේෂයි. මේ නිසා දැන් මිනිස්සුන්ට පුද්ගලයින්ට නිසියාකාරව ගිණුම්වල සල්ලි තැන්පත් කරන දෙයක් නැහැ. තේරෙනවද? ඒ නිසා බැංකුත් එක්ක තිබිච්ච බැංකු පුරුද්ද සෑහෙන අඩු වුණා. දැන් මේ මහා බැංකුවේ විශේෂ වාර්තාවකින් මම දැක්ක එළි දක්වලා තියෙනවා
දැන් බැංකු පුරුද්දෙන් 45%ක් මඩු වෙලා. ඒ කියන්නේ දැන් බැංකු පුරුද්ද කියන්නේ බැංකු වලට ගිහලා ගනුදෙනු කරන 100ක් නම් දැන් 55 ගනුදෙනු කරනවා. 45 මඩු වෙලා. ඒ කියන්නේ මොකද්ද එහෙනම්? අනිවාර්ය මිනිස්සු ගිණුම් වල සල්ලි තැන්පත් කරන්නේත් නැහැ, අපසු ගන්නෙත් නැහැ. එහෙ වුණාම තමයි අක්‍රීය ගිණුම වෙන්නේ. අක්‍රීය ගිණුමක් කියන්නේ දිගු කලක්, දීර්ඝ කාලයක් ගනුදෙනු නොකිරීම නිසා බැංකුවක් විසින් අත්හිටුවන ලද ගිණුම. දිගු කලක් ගනුදෙනු නොකිරීම නිසා බැංකුවක් විසින් ක්‍රියාකාරීත්වය නතර කරපු ගිණුමක් තමයි අක්‍රීය ගිණුමක් කියන්නේ. එහෙම අක්‍රීය ගිණුමක් වුණාම අපිට මේ ගිණුමට සල්ලි දාන්නත් බෑ, සල්ලි අපසු ගන්නත් බෑ. එහෙමනම් නැවත බැංකුවට ගිහිල්ලා පෞද්ගලිකව ගිහිල්ලා ඉල්ලීමක් කරලා යම් ලිපි ලේඛන කීපයක් සම්පූර්ණ කරලා සේවා ගාස්තුත් අපේ ගිණුම කපා ගන්නවා. සේවා ගාස්තුත් ගිණුමට යටත්ව නැවත ගිණුම සක්‍රිය කරලා දෙනවා. තේරෙන්නේ නැත්නම් ගිණුම කරන්න බෑ. අක්‍රීය ගිණුමක් වෙන්නේ සාමාන්‍යයෙන් දිගු කලක්. මේ දිගු කල අපිට නිශ්චිතව මේක කියන්න යන්න එපා. ඒක එක බැංකුවල විවිධ බැංකුවල ප්‍රතිපත්ති අනුව වෙනස් වෙනවා. දැන් සමහර බැංකුවල ප්‍රතිපත්තිය තමයි එක දිගට මාස 6ක්. එක දිගට මාස මම නම් කියන්නේ බැංකුවල මම දන්න බැංකුව තුල එක දිගට මාස 6ක් තුල එකම එක ගනුදෙනුවක් කළේ නැත්නම් අක්‍රිය වෙනවා. සමහර බැංකු අවුරුද්දම කල් දෙනවා. chance එකක් තියෙනවා අවුරුද්දම. අවුරුද්දක් ඇතුළත අවුරුද්දක් තුල එකම එක ගනුදෙනුවක් කළේ නැත්නම් තමයි අක්‍රිය වෙන්නේ. ඒක බැංකුවල ප්‍රතිපත්තිය වෙනස්. කොහොම හරි නිශ්චිත කාල සීමාවක් දැන් මාසයක් කියන්නේ දිගු කලක්නේ. අවුරුද්දක් කියන්නේ දිගු කලක්. නිශ්චිත කාලයක් තිස්සේ ගනුදෙනු කරේ නැත්නම් ඒක අක්‍රිය ගිණුමේ ක්‍රියාකාරීත්වය නවත්තන බැංකුව. අක්‍රිය ගිණුමක් කියන එකයි. මේක තව දෙයක් කියන්න ඕනේ. දැන් අපි හිතනවා හොඳට අහගන්න ඕගොල්ලෝ ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරනවා කියන්නේ යම්කිසි බැංකුව කමර්ෂල් බැංකුව කියන්නකෝ ආරම්භ කරනවා. ආරම්භ කළා ඔබ මාස 3ක්ම කිසිම දෙයක් කරන්නේ නැහැ. සල්ලි දාන්නෙත් නැහැ, ගන්නෙත් නැහැ. හතරවෙනි මාස සල්ලි යම් ප්‍රමාණයක් තැන්පත් කරනවා. ආයි මාස දෙකක් විතර නැහැ. ආයි 6 වෙනි මාසය ආයෙත් තැන්පත් කරනවා. ඔහොම යනවා කියන්නකෝ. එහෙම ගියොත් ඔබ හිතනවා ගනුදෙනු කළා කියලා. නෑ, ගනුදෙනු කළා නෙවෙයි දරුවනේ. ඔබ සල්ලි තැන්පත් කරා විතරයිනේ. ගනුදෙනු කියන්නේ ගනුමෙන් දෙනුත් තියෙනවනේ බෑ. තේරෙනවද? එහෙමනම් අනිවාර්යයෙන්ම දැන් දෙනු කියන අපි සල්ලි තැන්පත් කිරීම හරිය දෙනු තියෙනවා. ගනු නෑනේ. ගනු වෙන්න අනිවාර්යයෙන්ම එකවරක් හරි සල්ලි ගන්න ඕනේ. ඒ කියන්නේ මාස 6ක් තුල නම් බැංකු ප්‍රතිපත්තිය අපි මාස 6 යන්න පෙර රුපියල් 100ක් හරි ගිණුමෙන් අපි සල්ලි ගන්න ඕනේ. ඒක බැංකු කවුන්ටරේට යන්න ඕනේ නෑ. අපි ඩෙබිට් කාඩ් එක හරහා අපේ මොකද ATM මැෂින් එකෙන් ගත්තත් ඒත් ප්‍රශ්නයක් නෑ. අන්න ඒක තේරුම් ගන්න. සමහර අය හිතන සල්ලි දැම්මම හරි කියලා. ඉතින් මතක් වුණොත් සල්ලි දානවා. ඉතින් මම ගනුදෙනු කළා මම සල්ලි දැම්මානේ නෑ. ඒක නෙමෙයි ගනුදෙනු වෙන්නේ. අනිවාර්යයෙන්ම එකවරක් හරි මාස 6 නම් 6 තුල අවුරුදු තුල එකවරක් හරි රුපියල් 100ක් හරි ගන්නවා. ගත්තේ නැත්නම් අනිවාර්යයෙන් ඩෝමන්ට් වෙනවා. අන්න එකම තව තියාගන්න. පැහැදිලිද? එතකොට මේක ලියන්න ඕනේ දිගු කලක් තුල. දිගු කලක් තිස්සේ ගනුදෙනු මුදල් ආපසු ගැනීම නොකළ කියලා මම කෝකටත් ලියනවා. ඕගොල්ලන්ගේ දැනගෙන විභාගයටම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද කොච්චර තැන්පත් කරත් වැඩක් නැහැ. තේරෙයි එකවරක් හරි ගත්තේ නැත්තම්. තිස්සේ ගනුදෙනු නොකිරීම මත බැංකු විසින් ක්‍රියාකාරීත්වය සල්ලි දාන්න බෑ, ගන්න බෑ. ක්‍රියාකාරීත්වය නතර කරන ලද ගිණුම්. මේක නැවත සක්‍රිය කරගන්න පුළුවන්. එතකොට වෙනම සේවා ගාස්තුවක් ගෙවන්න ඕන. පැහැදිලිනේ? right. ඊළඟ ප්‍රශ්න අපි යමු. පෞද්ගලික විදේශ විහාර මුදල් ගිණුම් ආරම්භ කළ හැකි ප්‍රධාන පාර්ශ්ව දෙකක් සඳහන් කරන්න. PFCF දැන් අලුත් මේක දැන් NRFC නෑනේ මතකනේ. Personal Foreign Currency Account. ඒ කියන්නේ විදේශ රටට යන්න පෙරත් පුළුවන්, ගිහිල්ලත් ඕපන් කරන්න පුළුවන්. තේරුණාද? ඒක ඕපන් කරනවා නම් කාටද පුළුවන්? පළවෙනි එක තමයි විදේශගත ශ්‍රී ලාංකිකයින්ට පුළුවන්.
විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒකේ තේරුම ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම තේරුම අනිවාර්යයෙන්ම විදේශගත රැකියා වල නිරත කියන එක. විදේශගත රැකියාවල නිරතයට පුළුවන්. එහෙම නැත්නම් දෙවෙනි එක තමයි తాවකාලික විදේශ පදිංචියක නිරත ලාංකිකයන්ට පුළුවන්. තේරෙනවද? අපි අවුරුදු 2කට 3කට 5කට යනවා. අපි අපේ පවුලේ දරුවෙක් අධ්‍යාපනය හදාරන මාස්ටර් ඩිග්‍රියක් කරන්න යනවා කියලා ඕස්ට්‍රේලියාවට. පවුලෙම යනවා අවුරුදු 4ක් විතර. ආපහු එනවා. ඒ අවුරුදු 4 ඉන්නකම් ඒගොල්ලන්ට පුළුවන් PFC ගිණුමක් ඕපන් කරන්න. එහෙම නැත්තම් පුළුවන් විදේශගතව සිට ආපසු පැමිණ දින 90ක් ගතවීමට පෙර ලාංකිකයින්. තේරුණාද? විදේශයක පදිංචිලා හිටිය එක්ක රැකියාවක් කළා ආපසු ආව ඇවිල්ලා මාස 3ක් ඇතුළත පුළුවන්. මාස 3න් පස්සේ බෑ. මෙන්න මේ වගේ අයට පුළුවන් PFC එකක් ඕපන් කරන්න. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ස්ථාවර තැන්පතු ආරම්භ කිරීම තුළින් ව්‍යාපාරිකයින් අත්කර ගන්නා ප්‍රධාන වාසි දෙකක්. ජංගම තැන්පතු වගේම ස්ථාවර තැන්පතුත් ව්‍යාපාරිකව ආරම්භ කරනවා. මොකද ලැබෙන ප්‍රධානම වාසි? දැන් ගොඩක් ව්‍යාපාරිකෝ ස්ථාවර තැන්පතු කීපයක් ස්ටෑන්ඩ් බයි ඕපන් කරලා පවත්වාගෙන යනවා. ඇයි? හදිස්සියක් වුණාම ලෝන් එකක් ගන්නම. බැංකුවේ රැක් වගේ තමයි. රුපියල් කෝටියක් දාගත්තොත් ස්ථාවර තැන්පතුක කෙලිම ලක්ෂ 90ක් ණය ගන්න පුළුවන්. හරිම සරලයි. විනාඩි 5න් දැන් අපිට බැංකුවට යන්නම ඕනේ නැහැ. ඔන්ලයින් පුළුවන් අපිට ලෝන් එක ගන්න නේ. ඒකට ලියන්න ඕනේ ගිණුම නැත්නම් තැන්පතුව. ගිණුම ඇපයට තබා 90ක් දක්වා ණය ලබා ගත හැකි වීම. හරිනේ. දෙවෙනි එක මොකක්ද? දෙවෙනි එක තමයි ඉහළ පොලියක්. සාපේක්ෂව වැඩි පොලි ආදායමක් ලැබෙනවනේ. ඉහළ පොලි ආදායමක් ලබා ගැනීම. දෙකයි නහන්නේ. නිසා මේකට එක වැඩි කිරීම දෙකනේ. ලකුණු එක බැගින් කරුණු දෙකට ලකුණු දෙකක් ලැබෙනවා අනිවාර්යයෙන්. තව උත්තර ලියන්න පුළුවන්. මොකක්ද ඒ? අපි න්‍යායාත්මක කොටස කරද්දී කිව්වා. දැන් ස්ථාවර තැන්පතුව ලොකුවට ඉහළ අගයෙන් යුක්ත FD එකක් තියෙනවා නම් ස්ථාවර තැන්පතුවක් තියෙනවා නම් විශේෂම ව්‍යාපාරිකව නියෝජිත භාවයෙන් ලබා ගන්නවානේ. අපි හිතමු ඕගොල්ලෝ ගන්නවා මේ කිසියම් තීන්ත නිෂ්පාදනයකට සමාගමක පේන්ට් ඒජන්සි ෂිප් එකක්. ඒ කියන්නේ කිසියම් පළාතක නැත්නම් කිසියම් දිස්ත්‍රික්කයක නැත්නම් දිස්ත්‍රික්ක කොටසක තින්ත බෙද හැරීමේ නියෝජිත භාවයට දෙනවා. ඒක ගන්නකොට ඔබ විශාල මුදලක් පෙන්වන්න ඕන. හදිස්සි ඔබ දැන් ඔබට තින්ත ණයට සපයන්නේ. ගිහුව නැත්නම් පාඩුවක් වෙනවනේ. ඒ නිසා ඒ කියන්නේ ඔබේ ඒජන්සිප් එක තියෙනකන් ඒ තැන්පතු තියෙන්න ඕන. හරිද? ඒ තැන්පතු අනිවාර්යෙන් බැංකුවේ බාරකාරත්වයට පත් කරන්න ඕන. පත් කරන්නේ කොහොමද? බද්ධ ගිණුමක් විදියට. මගේ ස්ථාවර තැන්පතුවට මගේ ස්ථාවර තැන්පතුවට අදාළ ව්‍යාපාරිකය සම්බන්ධ කරගන්න. එතකොට ඒක කැන්සල් කරලා මට සල්ලි ගන්න බෑ. ඒජන්සිප් එක තියෙනකම්. හරිද? හැබැයි ඒකට පොලි වෙනවා. ඒකට වෙන පොලි අනිවාර්යයෙන්ම අරයට හම්බෙන්නේ නැහැ. ඒක හම්බෙන්නේ මටයි. තේරෙනවද? එහෙම මේ වගේ ස්ථාවර තැන්පතුවක් නොතිබුණොත් එහෙම අපිට ඒජන්සිප් එකක් ගන්න බැරි වෙනවා. අන්න ඒ වාසියත් මේකට කියන්න පුළුවන්. හරිනේ? අපි යමු ඊළඟ ප්‍රශ්නයට.
පහත දැක්වෙන තැන්පතු තුළින් මුදල් ආපසු ගැනීමට බැංකුව වෙත ඉදිරිපත් කළ යුතු ප්‍රධාන ලේඛන. දැන් මේ තැන්පත් වලින් මුදල් ආපසු ගන්න අපි නිකන් ගිහිල්ලා ඉල්ලුවට දෙන්නේ නැහැ කවුන්ටරේ. කිසියම් ලේඛනයක් අපි ප්‍රොඩියුස් කරන්න ඉදිරිපත් කරන්න ඕනේ. රයිට්. ජංගම ගිණුමෙන් මගේ ජංගම ගිණුමෙන් මම සල්ලි ගන්න ගියත් මොකක්ද දෙන්න ඕනේ? ඒ කියන්නේ මැෂින් එකෙන් නෙමෙයි කියන්නේ ATM එකෙන් නෙවෙයි. මගේම ජංගම ගිණුමෙන් මම සල්ලි ගන්න ගියත් මගේම ජංගම ගිණුමෙන් බැංකු කවුන්ටරේ මතින් මම සල්ලි ගන්න ගියත් මොකක්ද දෙන්න ලියුමක්ද? ලියුමක් දීලා හරියන්නේ නැහැ. චෙක් පතක් නිකුත් කරන්න ඕනේ. චෙක් එකක් අන කරලා දෙන්න. චෙක් පත තමයි ජංගම ගිණුමේ සල්ලි ආපසු ගන්න එකම මාධ්‍යමය. එහෙනම් මේකට ඉන්නේ චෙක් පත. චෙක් පත. ඉතුරුම ගිණුමෙන් නම් සේවිංස් account එකෙන් මොකද්ද? ඔයගොල්ලෝ ගොඩක් අය මේක මම දන්නවා පැන්න ගමන් ලියයි. මොකද්ද? පාස්පෝර්ත ඕනේ. පාස්පෝර්ත තියෙන්නේ මොකටද? පාස්පෝර්ත තියෙන දරුවනේ අපි ඉතිරි කිරීමේ ගිණුම තුලින් අපි කරන සියලු ගනුදෙනු වල හරබැර ගනුදෙනු වල ප්‍රතිඵල වාර්තා කරන්න. මොකක්ද ඕනේ? මුදල් ආපසු ගැනීමේ හර තුණ්ඩුවක් ඕනේ. පොඩි ස්ලිප් එකක් පුරවන්න. ගිණුම් අංකය දාලා අපේ අවශ්‍ය මුදල දාලා දිනේ දාලා අපි ID කාඩ් එක පෙන්නුවන් පස්සේ සල්ලි ගන්න පුළුවන්. මොකද්ද? මුදල් ආපසු ගැනීමේ හර තුණ්ඩුව. බැර තුණ්ඩුවනේ බැර කියන්නේ සල්ලි තැන්පත් කරන එක. මුදල් ආපසු ගැනීමේ හර තුණ්ඩුව ස්ලිප් එක කියන එක. එතකොට මේ දෙකෙන්ම මෙහෙම නැතුව අපිට බැංකුවට නොගිහිල්ලා නම් මොකද වෙන්නේ? ඩෙබිට් කාඩෙන් ගන්න පුළුවන්. ඒකත් උළු තියාගන්න. හරිනේ. ස්ථාවර ගිණුමෙන් මම රුපියල් කෝටියක් ස්ථාවර ගිණුමක තැන්පත් කළා. දැන් අද කල් පිරෙනවා. නැත්නම් හෙට කල් පිරෙනවා. මම අද දැනුම් දෙනවා. හෙට ගන්න පුළුවන්. නමුත් නිකම් බෑ. ලියුම් දුලේ බෑ. මොකද්ද? ගිණුම විවෘත කරන මොහොතේදී මට දුන්න ස්ථාවර තැන්පත් සාතිකයක්. මම මේක පිටිපස්සේ අස්සම් කළා. මගේ නම ලියලා ගිණුම තැන්පත් අහෝසි කර මුදල් ලබා දෙන්න කියලා ලියලා තේරෙනවද? ගිණුම අහෝසි කර මුදල් ලබා දෙන්න ඉච්චරයි. තේරෙනවද? මේ කියලා මම අස්සම් කරලා දුන්නාන් පස්සේ සල්ලි ගන්න පුළුවන්. එහෙනම් ස්ථාවර තැන්පත් සාතිකය. ස්ථාවර තැන්පත් සාතිකය. පැහැදිලිද? ඔන්න ඔය ප්‍රශ්නේ හොඳ ප්‍රශ්න විභාගයට අහන්න පුළුවන් කෙටි නිශ්චිත වලට. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. පෞද්ගලික විදේශ විහාර මුදල් තැන්පතු PFC සම්බන්ධයෙන් ඒව ආරම්භ කිරීමට අවශ්‍ය අවම තැන්පත් මුදල් සඳහන් කරන්න. දැන් විදේශ විහාර මුදල් ගිණුම් තැන්පත් තියෙනවනේ. විදේශගත ශ්‍රී ලාංකිකයන්ට පුළුවන් ආරම්භ කරන්න. ආරම්භ කරනකොට ඉතුරුම් ගිණුමක් වශයෙන් ආරම්භ කරන්න පුළුවන්. ඉතිරි කිරීමේ ගිණුමට වරින් වර විදේශ මුදල් තැන්පත් කරන්න පුළුවන් ගන්නත් පුළුවන්. අවම තැන්පත් මුදල කීයද? ඇමරිකන් ඩොලර් 25ක්. 25ක් හෝ ඊට සමාන වෙනත් විදේශ මුදල්. තේරෙනවද? ඇමරිකන් ඩොලර් 25ක් නැත්නම් ඊට සමාන ඉන්දියන් රුපියල් ඊට සමාන යුරෝ ඒ වගේ. තේරෙනවද? දෙවෙනි එක තමයි ස්ථාවර ගිණුම. ස්ථාවර ගිණුමක අවම තැන්පතුව තමයි ඇමරිකන් ඩොලර් 1000ක් ඕනේ. 1000ක් නැත්නම් බෑ. ඇමරිකන් ඩොලර් 1000යි. 1000ක් හෝ අර වගේමයි 1000ක් හෝ ඊට සමාන වෙනත් විදේශීය මුදල්. මොනවත් ප්‍රශ්නයක් නෑ. ඕක දැන් මේ තැන්පතුල මේ අවම තැන්පත් අලුත් කරලා තියෙන සංශෝධනය කරලා පස්සේ තමයි එක සැරයක්වත් ඇහුවේ නෑ. ඇහුවොත් ප්‍රථම වතාවටයි ඔබ මේකට මුහුණ දෙන්නේ. අනිවාර්යයෙන්ම සාර්ථකව පිළිතුරු ගන්න එකට. ඊළඟ ප්‍රශ්නයට අපි යමු. ශ්‍රී ලංකා මාගේ සිහින නිවහන වැඩසටහන. මොකද්ද? ශ්‍රී ලංකා මාගේ සිහින නිවහන වැඩසටහන. ශ්‍රී ලංකා my dream home program යටතේ වයස අවුරුදු 55ට වැඩි විදේශිකයන්ට ලංකාවේ වාණිජ බැංකු තුල විදේශ විහාර මුදල් පවත්වාගෙන හැකි තැන්පතු විශේෂයේ කුමක්ද? එය ආරම්භ කිරීමට අවශ්‍ය අවම තැන්පතු කොපමණක්ද? මේකෙන් දරුවනේ අවුරුදු 55ට වැඩි විදේශ රටවල ඉන්න විදේශිකයන්ට ලංකාවට එන්න පුළුවන්.
ලංකාව ඒගොල්ලන්ට එක්ක මිය යනකම් නැත්තම් මිය යන්න පෙර සදෑ කාලේ අපි තුමු දැන් අවුරුදු 55ට වැඩිනේ. ඒගොල්ලෝ හිතනවා අපි අවුරුදු 10ක් කල් ලංකාවේ ඉන්නවා. ලංකාව බොහොම සුන්දර රටක්. හරිනේ ඇත්තටම සුන්දරයිනේ. ලංකාවට කියන්නේ විදේශිය මොකද්ද? පැරඩයිස් කියලානේ. පාරාදීසයක් මේක. ඇත්තටම පාරාදීසයක්. එතකොට අපි ලංකාවේ කියලා පදිංචි වෙන්න ඕනේ. නැත්නම් අපි අපේ දරුවෝ දැන් අපිව දාලා වෙනත් රටවලට ගියා. තේරුණාද? අපි දැන් මොකටද මේ රටේ ඉන්නේ? අපි පාරාදීසයක් බඳු ලස්සන සුන්දර රටේ අපි ගිහලා මැරෙනකන් ඉදමු. කියලා ඒගොල්ලෝ ජීවිතේ තියනකන් ඉන්න පුළුවන් මේ. නැත්නම් යම් කාලෙක ඉන්න පුළුවන්. මේ කියන්නේ මේ ශ්‍රී ලංකාව මාගේ සිහින නිවහන වෙනසන කියන මේ ලංකාවට වෙලා ගෙවල් හදනවා කියන එක නෙවෙයි. තේරුණාද? ලංකාවට වෙලා ගෙවල් හදනවා කියන එක නෙවෙයි. ඕන ගෙවල් හදන්නත් පුළුවන්. දැන් මැරෙනකන් ගිහලා ඉන්නවා නම් ගෙවල් හදන්නත් පුළුවන් ඒගොල්ලන්ට. තේරුණාද? මේක අදහස් කරන්නේ ඒගොල්ලන්ට සදෑ සමයේ ලංකාවට ඇවිල්ලා නිදහසේ විවේකීව ජීවිත ගත කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් මේ තියෙන්නේ. ඒතර මේ ප්‍රෝග්‍රෑම් එකකට බැංකුවක accounts open කරද්දී ඒ බැංකුව වග බලා ගන්නවා මේගොල්ලන්ට අවශ්‍ය මූලික පහසුකම් දෙන්න. ඉඩමක් හොයලා දෙන්න, නැත්නම් ගයක් කුලියට අරන් දෙන්න, නැත්නම් ගයක් ඉදි කරන්න අවශ්‍ය කොන්ත්‍රාත් සමාගම් අල්ල දෙන්න. ඒ වගේම විදුලි බලය නැත්නම් ඉලෙක්ට්‍රිසිටි කනෙක්ෂන් එක ගන්න, ටෙලිෆෝන් කනෙක්ෂන් එක ගන්න. ඒ වගේ ඒවට බැංකුව උදව් කරනවා. නිකන් නෙවෙයි ඒවට සේවා ගාස්තු අය කරනවා. බැංකුව පස්සෙන් ඉන්නවා. එතකොට අර ගසා කන්නන්ගේ ග්‍රහණයට මේගොල්ලෝ හසු වෙන්නේ නැහැ. මේගොල්ලෝ රැකවරණයක් දෙනවා. ඒක ලොකු ප්‍රෝග්‍රෑම් එකක් මේක. මෙන්න මේ යටතේ මේගොල්ලන්ට මුලින්ම ලංකාවේ බැංකුවක ගිණුමක් ඕපන් කරන්න ඕනේ. ඕපන් කරලා අවමූදලා තැන්පත් කරන්න. එහෙම වුණාම තමයි මේගොල්ලන්ට එන්න පුළුවන් අර පහසුකම් දෙන්නේ. එතකොට මොකක්ද ඒ ගිණුම? ඒ ගිණුම විවෘත කරලා යවම තැන්පත් වල දැම්මොත් තමයි පුළුවන් වෙන්නේ මේගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරන්න. මොකක්ද ගිණුම? මුලින්ම ගිණුම තමයි SFN FDA ගිණුම. හරිද? ඒ කියන්නේ මේකන ටර්ම් එකක් මම ලියන්නම්. senior foreign national fixed deposits account. මේකේ මුලකුරු තමයි මේ තියෙන්නේ. senior වලින් S, foreign වලින් F, national වලින් N, fixed වලින් F, deposit වලින් D, ඊට පස්සේ account වලින් එහෙම තමයි SFN FDR අන් තියෙන්නේ. මේක සිංහල නම තමයි සිංහලෙන් දිග නම ඇහුවොත් මේක දැන් SFNDA ගිණුම් කිව්වොත් ලකුණු දෙනවා. සිංහල නම ලියනවා නම් මේකේ තේරුම ජ්‍යෙෂ්ඨ විජාතික ස්ථාවර තැන්පත් ගිණුම්. ජ්‍යෙෂ්ඨ විජාතික ස්ථාවර තැන්පත් ගිණුම්. senior foreign national fixed deposit account. ज्येष्ठ विजातिक स्थावर तनपद गिणुम. හරිනේ. ඒතර මේකේ දෙවෙනි කොටසෙන් ඇහුවා කුමක්ද? එය ආරම්භ කිරීමට අවශ්‍ය අවම තැන්පතුව කොතෙක්ද? කීයද? ඒකට ඇමරිකන් ඩොලර් දෙවෙනි තර ලකුණ ඇමරිකන් ඩොලර් 15000ක් ඕනේ. ඇමරිකන් ඩොලර් 15000ක් ඇමරිකන් ඩොලර් 15000කින් ගිණුම අවම ගාන තියාගන්න. තිබුණොත් තමයි මේ ප්‍රෝග්‍රෑම් එකට ලංකාවේ පාසුකම් ලැබෙමින් සදා සමය ගත කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. මීට අමතරව එයාලගේ සාමාන්‍ය මාසික වියදම් සඳහා ඇමරිකන් ඩොලර් 1500ක් ශ්‍රී ලංකා රුපියල් ගිණුමක තියෙනත් ඕන. තේරුණාද? ලංකාවේ වාණිජ බැංකුවක රුපියල් වලින් අඩුම ගානේ ඇමරිකන් ඩොලර් 1500ක වටිනාකමට සල්ලි දාලා තියෙනත් ඕන. එහෙම තිබුණොත් තමයි මේගොල්ලන්ට මේ ප්‍රෝග්‍රෑම් එකකට ලංකාවේ සදා සමය ගත කරන්න පුළුවන්කම ලැබෙන්නේ. පැහැදිලිනේ? හොඳයි දරුවනේ, අපි අද මේ සාකච්ඡා කරලා අවසන් කරන්නේ 7 වන ඒකකයේ
හතරවන පාඩම් පරිච්ඡේදය වන වාණිජ්‍ය බැංකුවල තැන්පතු හා ණයාශ්‍රිත සේවා වලට අදාළව වාස්තවික අභ්‍යාස 2020 සිට 2000 දක්වා විභාග ගැටලු සහ මම විසින් ඉදිරි විභාගවලදී අනුමාන කරන ආදර්ශ ප්‍රශ්න කීපයක් අපි ඉතා සාර්ථකව සාකච්ඡා කළා. ලකුණු ලබා දෙන ආකාරය කතා කරා. මම හිතනවා දැන් වාණිජ්‍ය බැංකුවල තැන්පතු හා ණයාශ්‍රිත සේවා යටතේ ඔබට ඕනෑම විභාග ගැටලුවකට සාර්ථකව මුහුණ දීමේ හැකියාව තියෙනවා. අපි බැංකුව එකකේ තවත් කොටසක් අපි ඉදිරි පරිච්ඡේදය කතා කරන්න බලාපොරොත්තු වෙනවා.